පළතුරු එළදෙන අපේ සභාව ඉක්මනින්ම කාර්යගත වෙලා පළතුරු වෙනම වගේ. ඒ වගේම මට ඇත්තට පළමුවෙන්ම අද කියන්න තියෙන්නේ මේ දවස්වල බල්ලන්ට විශේෂ තියලා නැහැ. ඒක ඉතින් මේ දවස්වල කියයි මේ කොරෝනා ඉඳලා අපි අපි ගමට නම් තාම ආවේ නෑ අද. ඇත්තට මගේ ගෙදරත් ඉන්නවා බල්ලෙක්. ඉතින් මේ දවස්වල හරිම භයානකයි. මේක මම උත්තර දෙන්නම් මගතුණිය. මේ වෙනම සභාවේ පෝස්ටර් ගහලා ඒක දෙන්නේ කියන්නේ මේ එන්නත් පිටිනේ කටයුත්ත කරගෙන යනවා. ඒක මට මේ ගමේ කීප දෙනෙක්ම කිව්වා මට ඒක කියන්න කියලා. ඒකයි මම අද මේ සභාවේදී කිව්වේ. කියන ඔයාගේ බල්ලාද ගෙදර? මගේ බල්ලාත් දෙමින් ඉන්න අය. ඒ නිසා ඒක ඉක්මනින් කරන්න මම එදා PHI මහත්තයාට කිව්වා මේ මොච් එකටත් ගිහිල්ලා අපේ ගමට තාම ගියේ නැහැ. ඒකයි මම මේ අවස්ථාවේ කිව්වේ. ඉතින් සභාපතිතුමාට මට ඉතින් දොස් කියන්න තමයි වෙන්නේ ගොඩක් දුරට. දැන් බලන්න එන්න. ඊටම නම් ආයෙ ඉතින් හම්බ වෙන්නේ නැති වෙන පාටයි මම කියන්නේ. එයාට ගියේ නැති හින්දා ඒක එයා වෙනස් වෙලා වගේ යාගේ හිත මම ඒකයි කලින්ම කිව්වේ ඒකට එන්න කියලා. ඇත්තටම අපිට ලොකු අසාධාරණයක් වුණේ ඒක ගියා නම් මොකක් හරි කරගන්න තිබුණා. අපිට සායන මධ්‍යස්ථානයක් තමයි මගේ හිත තිබ්බේ ඒක එතන කරගන්න. ඒක ඔබතුමාගේ ඉතින් ප්‍රමාද දෝෂින්ද තමයි ඒක අපිට නැති වුණේ. අනිත් එක මට කනගාටුවෙන්වත් කියන්න වෙනවා අපේ ලයිට් ටික තාම මට ලැබුණේ නැහැ. අපේ කට්ටිය කියනවා දැන් අලියනවලු කුඹුරු රකින්න ගියාම ඒ තැන් වලට ගොඩාක් ලයිට් එළිය නැති හින්දා හරි අමාරුයි කියලා ඇයි ඔබතුමියට බැරි මේ ලයිට් ටිකක් ඉල්ලලා දෙන්න කියලා දොස් කියනවා. දැන් මේ එනකොට නාවලිමුත් මට එක්කෙනෙක් දොස් කිව්වා ඇයි ඔබලාට බැරි අපිට ලයිට් එකක් හරි දෙන්න සභාපතිතුමාට කියලා හරි කියලා. මම කිව්වා මට තාම එකක්වත් ලැබුණේ නැහැ. ලැබුණ දවසක මම දෙන්නම් කියලා කිව්වා. ඒ වගේ මේක මට කරලා දෙන්න සභාපතිතුමනි කොහොම හරි ලයිට් ටික දෙනකොට එනේ ටිකේ දෙයක් නෑ සිල්පිරාගේ. ඒත් එක්කම ගරු මන්ත්‍රීතුමාලා සියලු දෙනාට මම කියන්නේ ඔබතුමාලාම අනුමත කරලා දීපු ඒ කියන්නේ අපි ජලබීතිකා රෝගය සම්බන්ධයෙන් සභාවෙන් තමයි අපි ඒ අදාළ පහසුකම් ටික අපි සපයන්නේ. අපි ඒ අත්පත්‍රිකා ටික මුද්‍රණය කරලා දුන්නේ අපි සභාවෙන්. ඒ කියන්නේ දැන්වීම් ටික මුද්‍රණය කරලා දුන්නේ සභාවෙන් ගම්වලට ගිහිල්ලා ජනතාව දැනුවත් කරලා මේ ජලබීතිකා එන්නත ලබා දීමේ කටයුතු මේ වෙනකොට ආරම්භ වෙලා තිබෙනවා. ඉදිරි දවසක ආඳා වෙලා හරි ඕපල්ගලේ ප්‍රදේශයටත් එයි මේ වෙනකොට මේ නාවුල සහ මේ ආවට ප්‍රදේශවල ඒ කටයුතු ආරම්භ කරලා තිබෙනවා. ඒත් එක්කම අර වඳ සත්කම් කිරීමේ කටයුත්ත මම හිතන්නේ ඒකත් අපි ලේකම්තුමිය එම්.ඔච් මහත්තයව දැනුවත් කරන්න මහා සභාව තුළ අපි ඒ සම්බන්ධයෙන් කතා කිරීම සහ ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමත් සභාවක් හැටියට අපිට මැදිහත් වෙන්න පුළුවන් කොහොමද කියන එක සම්බන්ධයෙන් අපිට ඒ ගැන විමසීමක් කරන්න. ඒ වගේම සභාපතිතුමනි මම මතක් කරන්න ඕනේ මේ කොරෝනා තත්ත්වයත් එක්ක හැමදාම කියනවා වගේ රටේ ආර්ථික තත්ත්වය අපිටත් ගොඩක් බලපාලා තියෙනවා. හැමදේම ගණන් ගිහිල්ලා තියෙනවා. ඒක ඔබටත් ඔබතුමාටත් මටත් වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. නමුත් දැන් මේ එළවලු ප්‍රශ්නය ගැන කතා කරන්න ඕනේ. මිනිස්සුන්ට එළවලුවක් ගන්න ගියාම වෙනදා ගන්නවා වගේ දෙගුණයක් අපි ගෙවන්න වෙලා තියෙනවා. මම දන්නේ ඒකෙන් ගොවියා යම් කිසි ලාභයක් ගන්නවද මේකේ අතරමැදියා තමයි වැඩිපුරම මේකේ ප්‍රතිලාභ මුදලක් වැඩි මුදලක් ගන්නේ අතරමැදියා. ඉතින් ඒ ගැන අපි අවධානය යොමු කරන්න ඕනේ. මේ නාවුල පොලෙත් සෑහෙන මිල වැඩි මේ එළවලු වල සෑහෙන මිලක් නාවුල පොලේ ගන්නවා කියලා දැනගන්නට ලැබුණා. ඉතින් මේ අපි සභාවක් හැටියට ඒකට මැදිහත් වෙලා පාරිභෝගිකයාට යම් සහනයක් ලබා දෙන්න පුළුවන් නම් ඒක ඉතාමත් වටිනවා. අර අපි විශේෂයෙන් බලන්න ඕන අපේ ප්‍රදේශයේ ජනතාව ගැන. ඒ වගේම ගරු සභාපතිතුමනි මම මතක් කරන්න ඕනේ මොන හොඳ කරත් අර සමහරක් ඉන්නවා කෙලෙහි ගුණේ දන්නේ නැති අය. සමහරක් ඉන්නවා නීති විරෝධීව යම් යම් කටයුතු වලට පූර්ණ සහයෝගය දෙන අය ඉන්නවා. ඒක මේ ප්‍රාදේශීය සභාවේ ඉඳලා ජාතික දේශපාලනයේ මුල් පුටුවට එනකන් ඒවා තියෙනවා. ඒක හරියට මම මතක් කරනවා නම් ව්‍යවස්ථාදායකේ විධායකේ අධිකරණයේ කියන තුනමත් එක්ක
විශේෂයෙන් ජනමාධ්‍ය මතක් කරන්න ඕන මේ වෙලාවේ ඒ තුනම පරිහානියටපත් වෙනකොට ඒ කියන්නේ ව්‍යවස්ථාදායකයේ විධායකයේ අධිකරණයේ තුනම පරිහානියටපත් වෙන යුගයක විශේෂයෙන් ජනමාධ්‍යයත් බුද්ධිමතුන්ට ප්‍රඥාව ලබා දෙන්න පුළුවන් ජනමාධ්‍ය සමහරක් වෙලාවට මිනිස්සුන්ට ඊටමත් වෛරී හැඟීම් ඇති කරනවා. ඒක මම මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. මොකද අසත්පුරුෂයෝ නිදැල්ලේ හැසිරෙනකොට සත්පුරුෂයන් සිරගත වෙන යුගයකටපත් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ කාලෙක අපි මතක් කරන්න ඕනේ මේ රට දූෂණයේ භීෂණයේ කියන හැම තැනකටම තල්ලු වෙමින් තියෙනවා. ඉතින් මම ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයෙක් විදිහට සමහර තැන්වල කනගාටුවටපත් වෙනවා. අපේ රටේම සමහර ගරු ස්වාමීන් වහන්සේලාගේ කතාවලට වඩා ඒ කියන්නේ ධර්මයෙන් අපේ රට සම්පෝෂිතය කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේලා පිරිසක් ඉන්නවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉඳලා අද මේ වෙනකොට ධර්මයේ කියන තැනට කොයි ස්වාමීන් වහන්සේද කතා කරන්න කියලා සමහර වෙලාවට හිතෙනවා. සමහර ස්වාමීන් වහන්සේලාගේ කතාවලට වඩා මොහිදින් බේග්ගේ ගීතවල ධර්මයේ තියෙනවා කියලා මට අද හිතෙනවා. මේ රට තල්ලු වෙලා ගියේ ඒ නිසාම කියන එක මම අවිවාදයෙන්ම පිළිගන්නවා. ඉතින් ඒ වගේම මම තවත් මතක් කරන්න ඕනේ කතාවක් තියෙනවා. ෆිදෙල් කැස්ට්‍රෝ කියලා තියෙනවා කළුවරේ ගිහිල්ලා මත්පැන් වීදුරුවක් තැබෑරුමක බොන මිනිස්සෙකු කතා කරන සුද්ධ වූ සත්‍ය කතා කරන්නේ නැහැ. ටයිකෝට් ඇඳගත්ත මිනිස්සු සුද්ධ වූ ග්‍රන්ථවල අත තියලා කියන්නේ පට්ටබල් බොරු කියලා මම අහලා තියෙනවා. ඉතින් ඒක අද සමාජයක ඔප්පු වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මම ඉදිරියටත් මම කතා කරන්න කැමතියි. අපි ඊට වඩා වෙනස් මානයකට මේ රටාව ගෙනියන්න ඕන. සභාවක් විදිහට මම ඔබතුමාට හැමතිස්සෙම කියනවා මේ අපි අපේ මාතලේ දිස්ත්‍රික්කයේ හොඳම සභාව කරන්න තමයි ඔබතුමාගේ එකම බලාපොරොත්තු. අපි ඒවට හැම වෙලාවෙම යම්කිසි සහනයක් යම්කිසි උදව්වක් තල්ලුවක් අපි විපක්ෂයක් වුණාට අපි හැම වෙලාවෙම දීලා තියෙනවා. ඔබතුමා යම් තීරණයක් ගත්තොත් ඒ තීරණේ පැහැදිලි කරත් කොච්චර කිව්වත් සමහර අවස්ථාවල ඔබතුමාගේ මතයට අපි ඉඩ දීලා එහුම්කන් දීලා ඉඩ දීලා තියෙනවා. ඉතින් ඉදිරියට ඒ වගේ දේවල් වෙනකොට අපි සහයෝගය දෙනවා. මොනවා වුණත් ඒ සහයෝගයත් එක්ක මම මතක් කරන්න ඕනේ සමහර තැන්වලදී අසාධාරණකම් වලට අපිට මූණ දෙන්න සිදු වෙලා තියෙනවා. පහුගිය වසර පුරාම අපිට අපේ පක්ෂෙමුත් ඒ දේ වුණා. ඉතින් ඒ නිසා ඉදිරියටත් සමහර දේවල් වල මම හොඳයි කියනවා. මොකද දැන් මම හරි බොහොම සතුටුයි නාමල් රාජපක්ෂ මැතිතුමා අපිට දීලා තියෙන මුළු මාතලේ දිස්ත්‍රික්කයටම දීපු මුළු පළාතටම දීපු එකක් නාවුලට ලබා ගැනීම ඒකේ ගෞරවය ඔබතුමාට හිමි වෙනවා. මම ඒ ගැන සතුටුයි. මොකද අපේ නාවුල ප්‍රදේශයේ තරුණ මේ අපේ තරුණ දරුවෝ වෙනුවෙන් ඒ දුන්න සහනය ගැන මම ස්තුතිවන්ත වෙනවා. ඒ වුණත් සමහර තැන්වලදී අපිට කනගාටුයි. අතිගරු ජනාධිපතිතුමා යම් අවස්ථාවල සමහරක් අපේ පක්ෂයේ නායකයා ඇතුළු අනිකුත් മന്ത്രിවරුන්ට අවස්ථා ගණනාවකදී එතුමා නොගැලපෙන වචන ප්‍රකාශ කරලා තිබුණා. විශේෂයෙන් හරින් ප්‍රනාන්දු മന്ത്രിතුමා වගේ අයට. ඉතින් මම ඒවත් හරියට වෙලා දකිනවා. මොකද අර කතාවක් තියෙනවා. මම කතාවක් අහලා තියෙනවා. ඔටුන්නක් අපි පළඳනවා නම් ඒ ඔටුන්න පළඳන්න සුදුසු පුද්ගලෙක් හිසක් තියෙන මිනිස්සුෙකුට ඕන ඔටුන්නක් පළඳන්න කියලා. ඒ නිසා ඒක පේනවා. නමුත් මම ඒක සභාවෙන් දකිනවා ඔබතුමා බුද්ධිමත් විශේෂයෙන් උපාධිධාරී බුද්ධිමත් සභාපතිවරයෙක් විදිහට මේ ගන්නා වූ තීරණවලට සමහරක් දේවල් බොහොම හොඳයි, බොහොම අගය කරනවා. නමුත් සමහර තැන්වල අපිට පේනවා සමහර සභාවල සභාපතිවරු මොනවද කරන්නේ. එතකොට ප්‍රාදේශීය සභාවේ ඉඳලා ඉහළ තලයට යනකම් ඒ ඔළුවක් නැතිකම සමහරක් වෙලාවට තදින්ම අපිට දැනෙනවා. රාජ්‍ය නිලධාරීන්
පවා අසරණ වෙන තැන්. ඉතින් මතක් කරන්න ඕනේ හැමෝම කියනවා හමුදා පාලනයක් හොඳයි කියලා. සමහර තැන්වලට අපි හමුදා නිලධාරීන් පත් කරලා තියෙනවා. උදාහරණයක් විදිහට දැන් අද මියන්මාරයට වෙලා තියෙන සිදුවීම දකින්නව ඇති. මියන්මාරයේ වගේ දවසක් අපි උදා කරගන්න අපි සූදානම් නැහැ. මොකද මේ අපි මේ හමුදා පාලනයකට යටත් වුණොත් මොන වගේ තත්වයක් ඉදිරියේදී උදා වෙයිද කියන එක අපේ දරුවන්ට විශේෂයෙන් කාන්තාවන්ට කාන්තා මන්ත්‍රීවරියක් හැටියට මම කියන්නේ විශාල හානියකටපත් වෙනවා. ඒ නිසා ඒ ගැන මම පොඩි කතාවක් ඒ ගැන මතක් කිරීමක් කරේ. ඉතින් මම කැමති ඉදිරියේදී මේ සියලු සභාව තුල ගන්නා යම් තීරණවලට මගේ සහයෝගය ලබා දෙන්න. හොඳ තීරණවලට මම අගය කළ යුතු තැන් අගය කරනවා. ඒ වගේම සමහර තැන් සමහර රජයේ ඔබතුමන්ලාගේ ගන්නා තීරණ විශේෂයෙන් මම මතක් කරන්න ඕනේ. පහුගිය කාලේ යෝජනා ගත්තා. මට කවුරුත් මතක් කරේ නැහැ. මට ප්‍රියන්ත මන්ත්‍රීතුමා කිව්වා තියෙනවා කියලා. නම් වෙලාවක් කලාවක් කිව්වේ නැහැ. මම කොට්ටාසයක් නියෝජනය කරනවා. මගේ බිබිල කොට්ටාසේ මන්ත්‍රීතුමා මට මතක් කරේ නැහැ. අපි සහයෝගයෙන් වැඩ කරනවා නම් ඒ වගේ දේවල් වලට මතක් කරන්න ඕනේ. මම ඒකත් මතක් කරමින් මගේ කතාව අවසන් කරනවා. ස්තුතියි. හැබැයි අපි අර මේ මියන්මාරයේ වෙලා තියෙන ඒ හමුදා පාලනය පිළිබඳව අපි කවුරුත් කැමති නෑ. මටත් වාසනාව උදා වුණා ඔය බිම්ස්ටෙක් සමුලෙන් පස්සේ දවස් 10ක් මියන්මාරයේ ඒ රජයේ ආයතන වලට යන්න, ඇමතිවරු ගාවට යන්න කටයුතු කරන්න හැකියාව ලැබුණා. හැබැයි ඒ වෙලාවෙත් මට හිතුණා දැන් අවුරුදු ගණනාවකට කලින් 2014 වගේ මේ වගේ පාලනයක් නම් හරියන්නේ නෑ කියලා. හේතුව අපි කඩේකට ගියත් එතන ඉන්නේ කඩේ මුදලාල්ලෙත් තාමිකාරයෙක්. ඊට පස්සේ අපි හෝටලයකට ගියා නම් එතන ඉන්න ලොක්කත් තාමිකාරයෙක්. ඉතින් කුඹුරකට ගියා නම් ගියත් එතන ඉන්නේ තාමිකාරයෙක්. ඉතින් ඒ නිසා අපි සිවිල් පුරවැසියෝ හැටියට ඒ කාරණට අපි කැමති නැහැ. හැබැයි අපි විශ්වාස කරනවා මේ රටේ දේශපාලන ක්‍රියාවලිය තුළ යම් යම් අකටයුතුකම් අවුරුදු ගාණක් තුළ වෙනකොට බොහොම විනයක් ඇතුව ගරු ජනාධිපතිතුමා මේ ආයතන රජයේ ආයතන ටික මෙහෙයවා ගන්නට මෙතුමා විශාල අත්දැකීම් බහුල මේ නිලධාරීන් බොහොම විනයක් ඇති නිලධාරීන් යොදවලා මේ කටයුතු කිරීම පිළිබඳව අපි සතුටු වෙනවා. හැබැයි අපි කැමති සිවිල් පාලනයකට මිසක් හමුදා පාලනයකට නෙවෙයි. ඒ නිසා මම හිතන්නේ අපි සියල්ල කැමති සිවිල් පාලනයකට. ඒ නිසා ක්‍රමවත් විදියට ඒ කටයුතු වෙයි කියලා අපි විශ්වාස කරනවා. එළවලු මිල සම්බන්ධයෙන් ඔබතුමිය ප්‍රකාශ කරා. ඉතින් ඇත්තටම මේ වෙනකොට මම හිතන්නේ මේ රටේ තියෙන මේ වෙලාවේ තියෙන කාලගුණ විපර්යාස එක්ක ඇති වෙලා තියෙන තත්ත්වයක් එකපාරට මේ තිබුණ එළවලු ටික විනාශ වෙලා ගියා. ඒක නිසා තිබුණ මිල වගේ 3-4 ගුණයකට අද එළවලු මිල පත් වෙලා තිබෙනවා. ඉතින් ඒ නිසා අපි මම හිතන්නේ අපේ තිල්න මන්ත්‍රීතුමා ඒකට සාක්ෂි දරාවි. මාකට් එකට ගිහිල්ලා බැලුවොත් එහෙම එළවලු වල වෙලෙන්දාට නෙමෙයි, ඒ කියන්නේ ගොවියාට ලොකු මුදලක් ලැබෙනවා. හැබැයි ගොවියාට මේ වෙලාවේ එළවලු නැහැ. එළවලු නැති නිසා තමයි විශාල මුදලක් ලැබෙන්නේ. මම හිතන්නේ තක්කාලෙත් 30 රුපියල් 100 විතර ගියා වෙන්නේ. ඔව්, එතකොට එහෙම වෙලා තින්නේ ප්‍රායෝගිකව මේ මහ පොළොවේ එළවලු නැති හින්දා. ඉතින් ඒ නිසා මේක ආපහු මාසයක් දෙකක් ඇතුළත ආපහු සකස් වෙනවා. එහෙම නැතුව මම හිතන්නේ නෑ විශාල ලාභයක් තියාගෙන කරන වැඩක් නෙමෙයි. හැබැයි මේකේ එළවලු නැති නිසා ගොවියාට තමයි මේකේ යන්නේ. හැබැයි ඒකත් පාරිභෝගික ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් යම්කිසි ක්‍රියාමාර්ගයක් ගන්නට වෙනවා. ඒ පිළිබඳව අපි සොයලා බලමු අපි මොකද කරන්න පුළුවන් දෙය කියලා. විශේෂයෙන්ම අද දවසේ මට මගේ ප්‍රදේශය ගැන තමයි පුංචි කාරණයක් සිහිපත් කරන්න තිබෙන්නේ. ඊට මත්තෙන් මම අමතකයි කියලා සිතන නිසා මම මේ කාරණේත් පොඩ්ඩක් මතක් කරන්නම්. ගරු සභාපතිතුමනි, අපේ අන්දවල මන්ත්‍රීතුමිය සිහිපත් කරපදී මේ බලු ප්‍රශ්නේ හැමතැනම තියෙන ගැටලුවක්. මෙතනදී අර බෙහෙත් එන්නත ප්‍රතිසක්තිකරණ එන්නත පමණක් නොව අර වඳ එන්නතත් ලබා දීමට කටයුතු කරනවා නම් හොඳයි කියලා මම හිතනවා. මොකද විශාල වශයෙන් මේ බලු මේ බල්ලන් පිළිවීම සිද්ධ වෙනවා මේ ප්‍රදේශේ පුරාම. ඒ නිසා ඒ කාරණයක් මේ මොහොතේ මම මතක් කරනවා. ඒත් එක්කම විශේෂයෙන්ම ගරු සභාපතිතුමනි, අද වෙනකොට මම හිතන්නේ මේ අපේ මන්ත්‍රීතුමන්ලා දන්න කාරණයක් මේ ඕපල්ගල දියඇල්ල සම්බන්ධයෙන් විශාල මේ ප්‍රතිචාර කියන්නේ ප්‍රසිද්ධියක් ලැබෙන අවස්ථාවක්.
හැබැයි මමත් සතුටු වෙනවා ගමක් වශයෙන් මගේ උපන් ගම ඒ වගේ ප්‍රදේශයේ දිස්ත්‍රික්කයේ පුරා ප්‍රචලිත වීම සම්බන්ධයෙන් මමත් ඇත්තටම සන්තෝෂ වෙනවා. මට තියෙන එකම ගැටලුව තමයි ගරු සභාපතිතුමනි මේ ඇල්ල දිය ඇල්ල නැරඹීමට මේ දවස්වල එනවා මම හිතන්නේ මේ ඊයසෙන ඉරිදා. ඒ කියන්නේ පහුවෙච්ච ඉරිදා මට ආපු මේ කියන්නේ මිනිස්සු කියපු දේවලුත් එක්ක මමත් පොඩ්ඩක් සහභාගී වුණා මේකට මොකද්ද මෙතන වෙන්නේ කියන කාරණේ සම්බන්ධයෙන්. සාමාන්‍ය 250 300කට පිරිසක් ඔය ඉරිදා සෙනසුරාදා දවස් දෙක. ඒ කියන්නේ නිවාඩු දවස් දෙක තමයි මේකට ගොඩක්ම යොමු වෙන්නේ. මේ සඳහා එනවා. නැරඹීම සඳහා එනවා. මම ඒ වෙලාවේදී දැකපු දෙයක් තමයි මේ ප්‍රදේශයේම ඒගොල්ලෝ සුභාධර්මයට කරපු හානි. බියර් බෝතල් එතකොට වෙන කෑම භාජන මේවා සියල්ලම මේ ඇල්ල පුරා වලවල් වල දාලා ගිහින් තියෙනවා. මම මෙතනදී මම පෞද්ගලිකව මේකට මැදිහත් වුණොත් සමහර විට ඒක මට ලොකු තරජනයක් වෙන්න පුළුවන්. ඒ නිසා මම ගමේ කීප දෙනෙකුට කිව්වා නමුත් මේ ගමේ අය වුණත් එකතු වෙලා මේකට ගිහින් කතා කරනකොට මෙතන පොඩි ගැටුම් ඇති වෙන්න ඉඩ තියෙනවා. නිසා මම එදා කාරණේ පැහැදිලි කරා මෙහෙමයි මේ වැඩේ කරන්න එපා. ඔයගොල්ලෝ ආවට අපේ කිසි ගැටලුවක් නැහැ. අපේ අවශ්‍ය සතුට විඳලා හානියක් නොකර යන්න කියන කාරණේ. නමුත් ඒ වෙලාව වෙනකොට සමහර අය හිටියේ බොහොමත් මත්. එතකොට ඒකෙදී අර අපේ පෞද්ගලිකත්වයට හානි වෙන්න සිදු වෙන නිසායි මම මේ කාරණේ මතක් කරන්නේ. ඔබතුමාට හැකියාවෙන් යම්කිසි මේකට මොනාරි විසඳුමක් දෙන්න පුළුවන් නම් ඒ කාරණේ මම සිහිපත් කරමින් තවත් කාරණයක් තමයි මම හිතා 2019 වර්ෂයේ ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව මේ ලක්ෂ 20ක ව්‍යාපෘතියක් වසමක් තුල ක්‍රියාත්මක කරා. ඒ අවස්ථාවේදී මේ ඕපල්ගල වසමටත් ලක්ෂ 20 ලැබුණා. මම හිතන්නේ ඔබතුමාට මම පෞද්ගලිකව කතා කරා. වේලි සම්බන්ධයෙන් තමයි අපේ මම හිතන්නේ අපේ මන්ත්‍රීතුමානේ මම ගියා මේ කමිටුවට. ඒ වෙදී වේලි දෙකක් හදන්න තමයි පළමුවෙන් මුදල් පාස් වුනේ. නමුත් මේ තියෙන වාතාවරණයත් එක්ක කුඹුරු වැඩ කරපු නිසා මේ වේලි සකස් කිරීම අපහසු වුණා. මොකද කුඹුරුවට වතුර දෙන්න දෙන්නේ නැහැ. වේලි ප්‍රතිසංස්කරණය කරන්න ගියොත් මාසයක් විතර තිස්සේ. ඒ නිසා ගොවීන්ගේ විරුද්ධත්වයේ මත මේ මුදල් නැවත යන තත්ත්වයක් තමයි තිබුණේ වර්ෂයේ අවසානයේ. ඒ වෙලාවේදී මම ඔබතුමාට මතක් කරා කොහොම හරි ඒ ලක්ෂ 20 ගමේ රඳව ගන්න අපිට හැකි වුණා. විකල්පයක් විදියට යෝජනාවක් මමයි මේ යෝජනාව කරේ ගමේ සංවර්ධන කමිටුවේදී. අපේ තිබුණ පුස්තකාලයක් තිබුණා සතුකුත් සංවිධානයෙන් හදපු අඩක් නිම කරපු පුස්තකාලයක්. මේ ගොඩනැගිල්ල මම එදා ප්‍රාදේශීය ලේකම්තුමියට පෙන්නුවා මෙන්න මේ ගොඩනැගිල්ලට පුළුවන් නම් මේ මුදල් ටික යොමු කරලා දෙන්න කියලා. හැබැයි ඒ කාරණේ 100%ක්ම ඉෂ්ට වුණා. ඒ කියන්නේ ඔබතුමාගේ උදව්වෙමුත් සියලු දෙනාගේ උපකාරෙමුත් අද වෙනකොට ඒ ගොඩනැගිල්ල සේවා පියසක් බවට පත් වෙලා තිබෙනවා. ඉතින් ඒ නිසා වසර ගාණක් තිස්සේ අපට අඩුවක්ව තිබුණු ඒ සේවා පියස මොකද සමහර නිලධාරීන් ගියපුවාම ගෙවල් වල තමයි රාජකාරී කරන්නේ. ඔෆිස් එක තියාගන්නේ. එතකොට එතනදී සමහර ප්‍රාදේශීය ලේකම්නේ ග්‍රාමදාරවලට උපදෙස් දෙන්නේ අර ගෙදර ඉන්න ගෘහමූලිකයාගේ උපදෙස් මත තමයි මේ වැඩේ වෙන්නේ. ඒ නිසා මම අවුරුදු ගාණක් තිස්සේ ඉල්ලපු කාර්යයක් ගමට සිද්ධ වීම සම්බන්ධයෙන් ගරු ජනාධිපතිතුමා ඇතුළු බුසිල් මැති ඇමතිවරුන්ටත් මගේ ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. අමල් මන්තුමනි ඔබතුමා මේ ඕපල්ගල දියඇල්ල සම්බන්ධයෙන් කතා කරා. ඇත්තටම අපි කනගාටු වෙනවා. මම පහුගිය මාසේ මම ලේකම්තුමියව දැනුවත් කරා ඕපල්ගලට යන මාර්ගයේ අර අඹගහ ගාව මේ ලොරියකට තියෙනවා බියර් කෑන් අරන් යනවා. ඒ නිසා මේ මං පොඩි විසඳසකුත් එක්ක මම ලේකම්තුමියට දුන්නා. හේතුව ඔබ මැරෙනවට අපි අකමැති. ඔබ මැරෙනවට මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා මැරෙනවට අකමැති. හැබැයි ඔබ විහිං මැරෙනවා නම් අපිට කරන්න දෙයක්වත් නැහැ. හැබැයි පරිසරය විනාශ කරන්න එපා. පරිසරය මරන්න එපා කියලා මම පොඩි අදහසක් එක්ක ඒ ගහේ ගහලා එන්න කියලා සහ මේ අපේ කම්කරු මහතුරු යොදවන්න හේතුව අපේ අර ලොකු ඩිපර් එක අරන් ගියොත් එක තැනක තියෙනවා ඒ තරම් ගොඩක් අර මේ ලොරියකින් අරන් ගිහිල්ලා බෑවා වගේ හරියට. ඒ තරම් විනාශ කරලා දෙනවා පරිසරය. ඒත් එක්කම අපේ හාමුදුරනේ අපේ පරිසර කමිටුවේ සභාපතිතුමා හැටියට මම ඔබ වහන්සේගෙන් ඉල්ලා හිටිනවා මේ මාසෙ තුල යම්කිසි දවසක් අරගෙන අපි ශේෂ්ත්‍ර චාරිකාවක් ඕපල්ගල ප්‍රදේශයට අපේ ගරු මන්ත්‍රීතුමන්ලත් එක්ක යන්න, නිලධාරීත් එක්ක යන්න ගිහිල්ලා මේ කියන්නේ අපිට කියන්නේ අපි 2021 නාවුල සංචාරක පුරවරය තුල පුරවරයක් බවට පත් කරන්න අපි යෝජනා දීලා තියෙනවා. එතකොට ඒක යෝජනාවක් තමයි මේ ඕපල්ගල
දියඇල්ල කියන තැන. හැබැයි අපි සංචාරක ප්‍රවර්ධන කටයුත්තක් කරනකොට ඒ සංචාරක ප්‍රවර්ධන කටයුත්ත වගේම අපි දියඇල්ල සහ ඒ ප්‍රදේශය ආරක්ෂා කරගන්න ඕනේ. හැබැයි සංචාරකයන්ගෙන් අපේ දියඇල්ලට සහ ඒ ප්‍රදේශයට හානි වෙනවා නම් අපිට වගකීමක් තියෙනවා ඒක මැඩපවත්වා ගැනීම. ඒ නිසා මම අපේ හාමුදුරුවෝ වහන්සේගෙන් ඉල්ලා හිටිනවා අපේ ගරු මන්ත්‍රීතුමාලත් එක්ක සාකච්ඡා කරලා දියඇල්ල ගිහිලා පරීක්ෂා කරලා බලලා අපි ගන්න ඕන ක්‍රියාමාර්ග මොනවද කියන සම්බන්ධයෙන් කටයුතු කරන්න කියන එක. අපේ අදහසක් තියෙනවා යෝජනාවක් තියෙනවා මේ ඕපල්ගල දියඇල්ල නැරඹීමට යනකොට ඒ කියන්නේ අපි සංචාරක ප්‍රවර්ධන කටයුතු සම්බන්ධයෙන් තමයි අපි හිතුවේ නුදුරේදී අපි අමන ගංගාව ඉඳලා ආන්දාවල මාර්ගයේ කෙළවරට යනකම් කාපට් කිරීමේ කටයුත්ත කරනවා. මේ කාපට් කිරීමේ කටයුත්ත තුල මේ ඕපල්ගල ඇල්ල නැරඹීමට සේනාගම පැත්තෙන් යන්න පුළුවන් උදේ ක්‍රමවේදයක් අපි යෝජනා කරලා තිබෙනවා. ඉතින් අපි එහෙම වුණොත් ඇත්තටම මම හිතන්නේ අර සංචාරක ආකර්ෂණය වගේම මේ දියඇල්ල රැකගැනීමේ කටයුත්තටත් අපිට මූලික වෙලා කටයුතු කරන්න පුළුවන්කම ලැබෙවි. හේතුව තමයි දැන් තියෙන තත්ත්වයට එක්ක අපිට එකපාරට එතන යන්න පුළුවන් හැකියාවකුත් නැහැ. එතකොට අර මේ වෙනත් සංචාරකයෝ ගිහිල්ලා මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා වෙනත් දේවල් කරන්න පුළුවන් අවස්ථාව දැන් තියෙනවා. හැබැයි අපිට ඉදිරියේදී ඉක්මනින් ප්‍රවේශ වෙන්න පුළුවන් විදිහ හැකියාවක් තිබුණොත් මම හිතන්නේ ওই කටයුත්තත් අපිට මැදපවත්වා ගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. අපි ඒකට අදාළ යෝජනා මේ වෙනකොටත් පළාත් සංචාරක දෙපාර්තමේන්තුවට යොමු කරලා තිබෙනවා. මධ්‍යම පළාතටම ලැබුණු ජංගම කායවර්ධන කටයුතු ලබා ගැනීම හැකීම සම්බන්ධව ඒත් එක්කම ඒ වෙනුවෙන් ඒකට ආපු ප්‍රශ්න ගැටලු රාශියක් තිබුණා. ඒ සියල්ල විභවා ඒක නාවුලට ගෙනල්ලා තමත් උත්කර්ෂ්‍රීයෙන් ඒක නාවුල තාපිට කරන්නට සහාය වුණු සියලු දෙනාට ස්තුතිවන්ත කරනවා. විශේෂයෙන්ම ගරු ජනක බණ්ඩාර තෙන්නකෝන් නමතුමාට ඒ වගේම දක්ල ආසනයේ ආසන සංවිධාය ආසනයේ සංවර්ධන කමිටුවේ ගරු සභාපති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහත්මයාට ඒ වගේම අපේ මන්ත්‍රීතුමන්ලා සහ විශේෂයෙන්ම නාවුල් ප්‍රාසව අපේ ගරු සභාපතිතුමනි උතුමාට විශේෂ පූජා පොද කරනවා. ඒ ජංගම කායවර්ධන කට්ටේ නාවුලට රැගෙනීම පිළිබඳව මම ඒත් එක්කම ගරු සභාපතිතුමනි යෝජනාවක් ඉදිරි කරන අපි ඒක එතනදී වාචිකව සාකච්ඡා කරගත්ත දෙයක්. ඒ ජංගම කායවර්ධන කට්ටලය සාර්ථක කරගන්න නම් ඒක මේ නාවුල තරුණයන්ට හරි ලෙස නිසි ලෙස කායවර්ධන කටයුතු කරගන්න උවමනා නම් අපි කරන්න ඕන අනිවාර්යයෙන්ම අපේ ගාව තියෙන අනිත් කායවර්ධන බඩු ටික. ඒ කියන්නේ අපි දැනට නාවුල සංස්කෘතික මධ්‍යස්ථානයේ රඳවලා තියෙන භාණ්ඩ කට්ටලයක්. ඒ ටික අපි මේ ජංගම කායවර්ධන කට්ටලේ තියෙන ස්ථානයම ගෙනලා ස්ථාපිත කරන්න ඕන. අපිට පහසුවෙන්ම කරගන්න පුළුවන් දැනට තියෙන පැවිලින් එකේ පිටිපස්ස අපි නිකන් දල වශයෙන් අපි කතා වුණා කර සභාපතිතුමත් හිටියා වෙලාවේ මේ වගේ තැනක ස්ථාපිත කරොත් හොඳයි කියලා මම හිතනවා. සභාර මුදල හෝ පාවිච්චි කරලා උත්සාහ කරනවා ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් මුදලක් වෙන් කරගන්න. ඉක්මනින්ම ක්‍රීඩා පිටිය සංවර්ධනයට මුදලක් වෙන් වෙනවා. ඒට ඉක්මනින්ම අපිට පුළුවන් නම් සභාර මුදලෙන් හෝ යොදවගෙන මේ දේ කරන්න මම හිතනවා. ඉතාම ප්‍රයෝජනවත් වෙයි මේ ජංගම කායවර්ධන කට්ටලයට සාධාරණයක් ඉදුවේ පළාතරම ලැබිච්ච එකම දෙයක. ඒත් එක්කම ගරු සභාපතිතුමනි විශේෂයෙන්ම කියන්න ඕන අපේ මාර්ගවල දාන ලයිට් ගැන කතා කරා. මම යෝජනාවක් විදිහට ඒකත් කරන්න කැමතියි කරු සභාපතිතුමනි. නාගරික ස්ථාන දැන් නාවුල් නගරේ නම් ඇත්තටම ලස්සන පහන් කණු ටිකක් තියෙනවා. ඉතාම ඉක්මනින් ඒ ටික ආලෝකමත් වෙයි. ඉතින් අර නාගරික ස්ථාන තියෙනවා නාලන්ද, ඒ වගේම හුම්වන් වෙල, එතකොට අරංගල, පිළිඩුගොල්ල හන්දිය, බිබිල හන්දිය, ගොබැල්ල වගේ තැන් වලට අපි මේ තරම් ලොකු ඒවා නැතත් සාමාන්‍යයෙන් අපි අර මාතලේ නගරේ, මඩවල නගරේ වගේ තියෙන LED ලයිට් ටිකක් දාමු කියලා මම යෝජනා කරනවා. ඒත් එක්කම කරු සභාපතිතුමනි තාම කනගාටුවෙන් කියනවා මම මේ ප්‍රාදේශ සභා මන්ත්‍රී කෙනෙක් වෙලා අද වෙනකොට 4 පාරක් කැබ් එක අරන් ගියා ලයිට් දාගන්න කියලා. මම ලයිට් 7යි දාලා තියෙන්නේ. කොරණම් ඔයාලා බලන්න මම ලයිට් 7යි අලුතෙන් හයි කරගත්තේ. ලයිට් 14ක් අලුත් වෙලියා කරා. එච්චරම තමයි මම කියලා කරගත්තේ. මම ඉල්ලීමක් කරනවා ඊටාම ඉක්මනින්. මොකද සංවර්ධන කමිටුව අපි වසන් 4 මගේ එකම දවසේ තිබුණේ. ඒ කමිටුව වලට ගියාන් පස්සේ ප්‍රධානම ඉල්ලීම උනේ ලයිට් එක දාලා දෙන්න එක. අපිට මුදලක් වෙන් කරන්න හැකියාවක් තියෙනවා. මම ඇත්තට මේ වෙලාවේ වෙන් කරගන්න මුදලක් ඒ වසමින් මෙච්චරක් වෙන් කරගෙන මේ ලයිට් එක දාමු කියලා කිසිම අඩුවක් නොකර. නමුත් ඒ දේ කරගන්න බැරි වීම ගැන කනගාටු වෙනවා. නමුත් ඊටාම ඉක්මනින් මට ඒ ටික ලබා දෙන්න කියලා කරු සභාපතිතුමා ඉල්ලීමක් කරනවා. ඒක සමාවෙලා අපේ ධර්මාන්තමාලා අපේ යෝජනාවක් දෙන්නගමු. හේතුව මේක උත්තර කිව්වත් මේ ලයිට් එකේ ලොකු අපහසුතාවයක් අපි ඉන්නේ. උදේට දැන් මම මේ දැන් මාස ගානක් තිස්සේ ලොකු අපහසුතාවයක්පත් වෙනවා. අද මේ සභාවේ තීන්දුවක් ගමු. අපි අර මේවා කරන 3 wheel එකක්වත් අපි හයර එකට ගමුද? සභාව තව එකක් තියෙනවා. බාධා කරනවා නෙවෙයි. ඒ ලයිට් දැම්මත් තරයි. දැන් දාලා තියෙනවා බලන්න ඕනේ. පිච්චෙනවා. පිච්චිලා අපි ඒත් එක්ක කරනවා නම් කරුණාත් කරන්න. අපි මේ දැනට තියෙන දේ මොකද අපේ මන්ත්‍රී මම හැම එකම කතා කරනවා. දාලා ඒ කාරණක දැන් හරියට මාස 4කින් එකක්වත් ප්‍රචාර කරේ නැහැ මේ වාහන වල මාර ගැටලු.
එතකොට අපේ ඊයේ දවසේ ලයිට් 10ක් විතර අපේ හම්බුනේ මම හිතන්නේ රිපෙයාර් කරා. අපිට අඩුම ගානේ අර ත්‍රිවිල් එකක්වත් හයර් එකට අරගෙන ත්‍රිවිල් එකක්වත් හයර් එකට අරගෙන දැනට තියෙන ඒ කියන්නේ මාස 4කින් ඔය දැන් අපේ මන්තුමල්ල ඔක්කොම කියන කාරණා ඇත්ත. මාස 4කින් ඊයේ දවසේ අපේ ආම්දුරෝ කිව්ව ටිකක් රිපෙයාර් කරලා අරුණාම එකම දැන් කණුගෑ එක ලයිට් එකක්වත් පත් වෙන්නේ. හැබැයි අපිට ප්‍රායෝගිකව මේ යන්න බැරි අපහසුතාවයක් තිබුණා මෙච්චර කාලෙ. තාමත් ඒක එහෙමමයි. ඒ හින්දා අපිට මේ මාසේ දින කීපයක් අර ත්‍රිවිල් එක අපි හයර් එකට ගමු. මේවා එහෙම අරන් යන්නේ කොහොමද? ජිප් එක අරන් යන්න පුළුවන්ද? නෑ අර ලොකු ත්‍රිවිල් එකේ ගහලා තියෙනවා රැක් එකක් උඩ දාන්න යන්න පුළුවන්. ඒකයි මම කිව්වේ. ඒක හරිය හයරකට අරගෙන දැනට අපි ගාව බණ්ඩාර මන්තුමා කැමති නම් ඉල්මගේ අරයි යන්න පුළුවන් නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක අරගෙන ඊට පස්සේ දැනට අපි ගාව තියෙන ලයිට් ටික දාලා රිපෙයාර් කරමු. ඕවා තරම් ඒ ටික ඔක්කොම රිපෙයාර් කරලා රිපෙයාර් කරලා මන්ත්‍රීතුමාලෙන් අර යෝජනාවක් කියනවා LED බල්බ් කමු කියලා මාත් ගන්න එක හොඳයි. ඒකේ ලොකු එළියක් තියෙනවා. හැබැයි ඒක සෙට් එකක් වෙනවා. අපි යම් ප්‍රමාණයක් නිශ්චිතවම දැන් ටික අපි සභාවතුල අපි ඔක්කොම සාකච්ඡා කරලා අපි මන්ත්‍රීතුමාලගෙන් තැන් ටික මෙන්න මේ තැන් කියලා අපි සාකච්ඡා කරලා ඒ තැන් ටිකට අපි දාගමු ටික වැඩි. දැන් නැත්තම් ඒක අපි දිගටම අපි ඔක්කොම කතා කරන ඉඳලා ඔබතුමා කතා කරන්න සමාවෙන්න. ඒකට සාධාරණ පිළිතුරක් ලැබුණා. ඉතින් ඒත් එක්කම සභාවතුනේ කතා කරනවා. ඒත් එක්කම මේ සමාවෙන්න දැන් අපේ බණ්ඩාර මන්තුමාගේ මේ වාහන දෙනවා නම් කවුද මුතුමන් මන්තුමා එකක් දෙනවද? දෙනවා නම් ඒකට තෙලුත් අනුමත කරගන්න වෙන්නේ නැත්නම් ආයෙ ප්‍රශ්නයක් වෙනවනේ. ඔය දැන් තෙල් ගන්න හරි මොනවා හරි ඒක අනුමත කරගන්න. මගේ ලයිට් දාන්නේ මම ගන්න. හේතුව තව කොච්චර දවසක් ඉතින් දන්නේ නැහැ මේ. තව කොරෝනා තත්ත්වෙ මොකක් වෙයිද දන්නේ නැහැ. හැමදාම වාහන ප්‍රශ්නේ. ඉතින් මේ ඒ හින්දා තව ඉස්සරහට ප්‍රශ්න වෙනවා. ඒ හින්දා දැන් ඔය ලයිට් කරදරෙත් වෙනවා ඉතින් ඔබතුමා කතා කරන්න සමාවෙන්න. ඒත් එක්කම කරපු බවතුනේ නවත් අර කලින් කරපු වගේම යෝජනාවක්. මොකද මේ නාවල බස් නැවතුම්පලෙත් ලයිට් එක නැහැ කියලා කලින් මට අවුරුද්දකට විතර කලින් කිව්වා. මම හිතන විදිහට ඇත්තටම කරපු බවතුනේ කොතන අඩුපාඩු වෙලා දැන් නැහැ. ලියුමක්වත් දෙකට වෙතන්න ගිහිල්ලා නැහැ. නෑ එහෙම දැන් මන්තුමා නෑ අපි ඉල්ලීමක් විදිහට බවතුනේ. අපි ඉල්ලීමක් විදිහට බස් නැවතුම්පලේ බස් රථ සම්බන්ධව එකත් මට හම්බුනේ නැහැ කියලා දැනට ආරංචි වුණේ. නමුත් බස් අඩුම ගානේ මේක නඩත්තු කරලා ලයිට් එක නඩත්තු කරලා දෙන්න කියලා ඉල්ලීමක්වත් තාම නැහැ කියලා කිව්වා. හැබැයි කරලා දෙයි ඉක්මනින්ම. මං කියන්නේ අපි ඉල්ලීමක් කරමු කරසවවුත් වෙන මොකද අවතර මම වතන නාවුල ගොඩක් වෙලා රැඳෙනවා. එතකොට ඒක කට්ටිය ආවිල එතන කතා වෙන විදිය ඕක තමයි. ගොඩක් කියන්නේ මේක ලයිට් එක දාන්න නැහැ දාන්නේ. හැබැයි එයාලා දන්නේ නැහැ මේක සභාව සතු දෙයක් නෙවෙයි. මේක මේ මාර්ගස්ත මගේ භවන අධිකාරියට සතු දෙයක් කියලා. නමුත් නොදැනවත්කමට එයාලා කියනවා සභාවට මේක කරගන්න බෑ කියලා. අපි ඉල්ලීමක්වත් නැවත වතාවක් කරමු කියලා මතක් කරනවා. ඒත් එක්කම කරසවවුත්තුමනේ දැන් මේ මාර්ගයේ තියෙන මේ අලුත් වීදි පහන් ටිකත් එක්ක අපි විදුලි බිල ගෙවන්න අපි අපේ සභාවේ අනුමත කරගත්තා. මම යෝජනාවක් ඉදිරියට කරන්න කැමති කරු සභාපතිතුමනි අපේ මේ ගොඩනැගිල්ල තියෙන හොඳ වහලක් තියෙනවා. අපි සූර්ය පැනල් කෝෂයක් සවි කරගමු කියලා ලොකු මුදලක් යයි. නමුත් අවුරුද්දක් විතර යනකොට හොඳ ආදායමක් ලබන්න පුළුවන් ඒ කියලා හිතනවා කරු සභාපතිතුමනි. මේ වගේ දෙයක් කරගන්න. බොහොම ස්තුතියි. ප්‍රියන්ත මන්තුමා කතා කරා මේ අපේ තරුණ සේවා සභාවෙන් අපිට ලැබිච්ච ජිම් කට්ටලේ පිළිබඳව සහ ඒ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ඇත්තටම අපි දැන් සෑහෙන කාලයක් තිස්සේ විශේෂයෙන් අපේ හිටපු මන්ත්‍රීතුමා කුසල් මන්තුමාට අපි ස්තුතිවන්ත වෙන්න වෙනවා. පහුගිය දවස්වලත් එතුමා මැදිහත් වෙලා මොකද එතුමා මේ සංස්කෘතික මධ්‍යස්ථානයේ ස්ථාරමාන නිලධාරීවරයා හැටියට කටයුතු කරනකොට එතනට ලැබිච්ච දෙයක්. නමුත් ඒක පාවිච්චි වෙන්නේ නැහැ. ඒ යන්ත්‍ර ටික සභාවට පරිත්‍යාග කරන්න පහුගිය දවස්වල ලියුම් ටිකක් ගහලා ඒ අදාළ කටයුතු කරලා තිබෙනවා. අපිට දැන් තියෙන එක ගලවගෙන ආවිලා සවි කිරීමේ කටයුතු කරන්න. හැබැයි අපි ඒක යම් ස්ථානයක අපිට නිශ්චිත ඕනේ. ඒක ඇත්තටම අර ගොඩනැගිල්ල යට අපේ සභාවරුන්දල හරි පාවිච්චි කරලා ඇස්තමෙන්තුව සකස් කරලා ඔබතුමාලාගේ අනුමැතිය ලැබෙනවා නම් අපිට ඒක ස්ථානගත කිරීමේ කටයුතු කරන්න පුළුවන්. ඒක බොහොම වටිනවා. හේතුව තමයි අපිට නවීන උපකරණ ලැබීමත් එක්ක දැනට අපිට තියෙන දේවලුත් එක්ක ටිකක් පුරුල් විදිහට මේ නාවුල ප්‍රදේශයේ පුරවැසියන් සඳහා මේ ව්‍යායාම කට්ටල අරගෙන ඉදිරියට සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්න සභාවක් හැටියට අපිට මේ පහසුකම් ලබා දෙන්න තියෙනවා නම් ඇත්තටම හොඳයි. මම බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී මේ සම්බන්ධයෙන් ඇස්තමෙන්තුව සකස් කරලා ඔබතුමාලාගේ අනුමැතිය පරිදි ඒ කටයුතු ආරම්භ කරන්න. ඒත් එක්කම මම කනගාටු වෙනවා මේ වෙලාවේ බස් නැවතුම්පල පිළිබඳව. දැන් අපිට වෙලා තියෙන්නේ ඉස්සර නම් මේ බස් නැවතුම්පල පිළිබඳව කතා කරනකොට ඒ හිටපු බස් නැවතුම්පල සම්බන්ධයෙන් වග කියන නිලධාරීන් අපිත් එක්ක ඍජු සම්බන්ධතාවයක් තිබුණේ නැහැ. ඒ නිසා මම හිතන්නේ අපේ මාධ්‍යවේදී සහෝදරයට මතක ඇති ලියුම් බර ගානක් පත්තරවල ගියා. රණ්ඩු වුණා.
අන්තිමේට මේ සභාපතිතුමියත් එක්ක ඒක සභාපතිතුමියක් හිටියේ එතුමියත් එක්ක මම හිතන්නේ අපේ හිටපු පළාත් සභා මන්තුමා මේසෙත් එක පොලේ ගහලා තව ඩිංගෙන් නැගිටලා ඒ වගේ තත්ත්වයක් එනවා. අන්තිමේට මෙයා මොකද කිව්වේ මෙතන මේ සභාපතිතුමා තමයි සභාපතිතුමායි කට්ටියත් එක්ක ගිහිල්ලා මෙතන බොන්නේ කියලා කිව්වා. මම දන්නේ මගේ කාලේ ඔබතුමාලා අවුරුදු 10ක් විතර මාත් එක්ක දැන් ඉන්නවා. එක දවසක්වත් මම ඔබතුමාලත් එක්ක බීලා දෙනවද කියලා මේ සභාපතිතුමිය එහෙම ප්‍රකාශ කරා. ඉතින් ඇත්තටම මම කනගාටු වුණා සහ ඒ වෙලාවේ විවිධ විදිහේ දේවල් අපි මේ සම්බන්ධයෙන් කටයුතු කරලා මේක සභාවට පවරා ගැනීමේ කටයුත්ත කරන්න අපි උත්සාහ කරා. හැබැයි අපිට කරගන්න බැරි වුණා. හැබැයි මේ වෙනකොටත් මේක සභාපතිවරයා කියලා කියන්නේ බොහොම සහෝදරයෙක් හැටියට අපිත් එක්ක ඉන්න කෙනෙක්. ඔබතුමා කිව්වට මම ගිය සතියේත් එතුමාට කතා කරලා ලියුමකුත් යවුවා. කරුණා කරලා මේ කටයුත්ත කරන්න කියලා. ඉතින් අපිට මේ වෙලාවේ අපේ ඇඳුරුම්කම් හිතවත්කම් සහ ඒ සම්බන්ධකම් පැත්තකින් තියලා සභාවේ සභාපතිවරයා හැටියට මට ආපහු සැරයක් දුම්මලවරම අතර ගන්න වෙනවා. මට කරන්න දෙයක් නැහැ. දේශපාලන මේ සම්බන්ධකම් සහ මේ සියල්ල තිබුණත් අනිවාර්යයෙන්ම මධ්‍යම පළාතේ මාර්ග සංවර්ධන පළාත් ප්‍රවාහන අධිකාරියට විරුද්ධව මට කටයුතු කරන්න සිද්ධ වෙනවා. මම ඒක අනිවාර්යෙන් කරනවා. මම අදම පටන් ගන්නවා ඒ සම්බන්ධයෙන්. හේතුව ගිහිල්ලා බැලුවොත් එහෙම පුදුම අපිරියාවක් වෙලා තියෙන්නේ. මේක වටේ කියපුවාම අර නොන්ඩි ගහන අර මිනිස්සෙක් ඉන්නවා. ඒ මිනිස්සයාට කීයක් හරි දීලා මේ එමිනිහට කීයක් දෝ දෙනවලු මාසෙකට. මේ වගේ වගකිය යුතු ඇති තැනක් එහෙම කරන්න බෑ. මේකට తాවකාලිකව හරි මිනිස්සෙක් දාලා මේක සුද්ධ පවිත්‍රකම් කරලා මේ දේ කරන්නේ නැතුව මේ ඇත්තටම මිනිස්සු හිතා ඉන්නේ මේක සභාවේ කියලා. හැමදාම සභාවට තමයි දොස් කියන්නේ. ඉතින් ඒ නිසා මට මේ වෙලාවේ ඇත්තටම සිද්ධ වෙන කටයුත්ත කරන්න අද ඉඳලා මේ කටයුත්ත ආරම්භ කරනවා. මාධ්‍යවේදී සහෝදරයා ඔබතුමාගේ වගකීමක් තිබෙනවා මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න. ලේකම්තුමිය අපි ගිය සතියේ ඉස්සෙල්ලා සතියේ ලියුම් එවලා තියෙනවා මේ සම්බන්ධයෙන්. නුමුත් ඇක්ෂන් එකක් නැහැ. ඒ සම්බන්ධයෙන් කීමට තිබෙන එතමනයි ඔබතුමාලාගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා මේ සම්බන්ධයෙන් ඉදිරියට කටයුතු කරන්න. ඒත් එක්කම අපේ LED බල්බ් සම්බන්ධයෙන් අපේ ප්‍රියන්ත මන්ත්‍රීතුමාම ප්‍රකාශ කරා. මම හිතන්නේ ඒක හොඳ දෙයක්. අපි ඉස්සරහට දැනට තියෙන මේ විදුලි අමතර කොටස් පාවිච්චි කරලා ඊට පස්සේ අපි සභාව තුළ තීන්දුව ගමු. නිශ්චිත වශයෙන් ඒවා සවිකල යුතු ස්ථාන කොහොමද කියලා අපි අඳුනගෙන ඒ තැන් වලට අපේ මන්ත්‍රීතුමෙකුට මෙච්චරයි කියලා මේ මන්ත්‍රීතුමාගේම ගන්න යෝජනාව අපි ක්‍රියාත්මක කරමු. එහෙම වුණාම ඔය තියෙන ප්‍රශ්නේ නැති වෙයි. එතකොට අපි අඩුම ගානේ අදත් කියනවා හයි කරේ 3යි හයි කරේ 7යි කියලා කියනවා. එතකොට අඩුම ගානේ ඒ තියෙන තත්ත්වයේ පැත්තකින් ගිහිල්ලා අපි LED බල්බ් මෙච්චරක්වත් හයි කරා කියලා කියයිනේ. එතකොට නිසා ඒ සම්බන්ධයෙන් තීරණයක් අපි ගමු. ඒත් එක්කම ප්‍රියන්ත මන්ත්‍රීතුමාම යෝජනා කරා අර ඔයාලගේ බල්බ් එකකින් සූර්යකෝෂ පැනලයක් අපි හයි කරමු කියන කාරණේ ඒක බොහොම හොඳ යෝජනාවක් සහ අපි ආයතන ගණනාවක් එකේ සම්බන්ධයෙන් කතා කරා. හැබැයි අපිට තියෙන තත්ත්වය තමයි අපිට මේ වෙනකොට තියෙන මුදල් සහ අපි ඉදිරියේදී දැන් ලෝන් එකක් ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා අර කටයුත්ත කරන්න. හැබැයි අපිට ඊටම නොලැබීම නිසා අපි දැන් අවුරුදු ගාණක් පිටිපස්සට ගියා. හැබැයි අපි මේ කටයුත්ත කරලා තමයි මේ කටයුත්තට අපිට අතද ගහන්න වෙන්නේ. හේතුව තමයි සභාවක් හැටියට අපිට මේකට නැවත ගෙවන වාරිකය සම්බන්ධයෙන් අපිට තීරණය කරන්න වෙන හින්දා අපි ඒක දෙවෙනි යෝජනාවක් හැටියට අපි ක්‍රියාත්මක තත්ත්වයකට පත් කරගමු. මේ කොවිඩ් ප්‍රසංගතයත් එක්ක විශේෂයෙන්ම නාවල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ වසම් 46ක් තියෙනවා. මේ 46 තුල මේ වසංගතය දිනෙන් දින ප්‍රචලිත වෙමින් පවතිනවා. ඒ සමහර වෙලාවට ඒ පිළිබඳව හරි තොරතුරක් හරි දත්ත ගන්න පුළුවන් කමක් නැහැ කොහෙවත් තැනක. ඒක තමයි බරපතලම තියෙන ප්‍රශ්නේ. මොකද හේතුව සමහර වෙලාවට තව කෙනෙක්ගේ ප්‍රශ්නයක් අපි අහපුවම එයා කරගෙන අපි දන්නේ නැහැ කියනවා. නැත්තම් ෆෝන් එක ඔෆ් කරලා දානවා. මම කියන්නේ මේ ග්‍රාම වසම් 46 තුල දැන් මේ වෙනකොට කොරෝනා සැදිච්ච නැත්නම් පොසිටිව් වෙච්ච කට්ටිය කොහෙද ඉන්නේ කොතනද ඉන්නේ නිරෝධානය කළ තියෙන මොන පවුල්ද කියන කාරණා පිළිබඳ යම් අවබෝධයක් මම හිතන්නේ මන්ත්‍රීවරුන්ට ලබා දුන්නා නම් හොඳයි. මොකද හේතුව ඒ ප්‍රදේශ වල සමහර අය මිනිස්සු නොදැනුවත්ව යනවා. සමහර අපිට මේ ගම නිරෝධානය කළ තියෙනවා නම් එමෙත් පවුල් ටික නිරෝධානය කරලා බෝඩ් එකක් සමහර දකින්න නෑ අපිට. ඒ නිසා ඒ පිළිබඳ ප්‍රාදේශීය සභාවක් අපි විශාල සේවාවක් කළා. විශ්වවිද්‍යාල හරණේ කටයුතු සිදු කළා. ඒ නිසා අපි සභාවක් අපි යම් කාර්යයන් කරා. සමස්තය හැටියට ප්‍රතිඵලයක් අපි ගන්නකොට අපිට සමාජ තොරතුරු දැනගන්න සභාපතිතුමා නැහැ. ඒ නිසා ඒ පිළිබඳ අවධානය අපි සභාවක් හැටියට යොමු කරලා මෙන්න මේ ප්‍රදේශවල පවුල් 10ක් හෝ 15ක් මේනෝ ඉන්නවා. ඒ අය නිරෝධායනය කළා නෝන ඒ අය සභාවක් හැටියට යම් බඩුමල්ලක් හරි දෙන්න අපි සභාවක් හැටියට කටයුතු කරමු කියන කාරණාව මේ අවස්ථාවේදී මතක් කරනවා. ඒ වගේ විශේෂයෙන් භික්ෂුන් වහන්සේලා හැටියට අපි හැමදාමත් මේ රට ජාතිය ආගම වෙනුවෙන් හැමදාමත් පෙනී හිටියා. ඒ නිසා භික්ෂුන් වහන්සේලාගේ භූමිකාව තුළ අපි දකින දෙයක් තමයි දොඩගම රජතුමා ගත්තාම වලගම්බා රජතුමා ගත්තා මේ රාජ්‍ය සමය තුළ භික්ෂුන් වහන්සේලාගේ අනුශාසකත්වයේ මත තමයි මේ රට අතීතයේ සුරක්ෂිත වුනේ. ඒ විතරක් නෙවෙයි වර්තමානයේ තුලත් අනාගතයේ තුලත් භික්ෂුන් වහන්සේලා නිසා තමයි වහන්සේලාගේ නායකත්වය නිසා තමයි විශේෂයෙන්ම රට සුරක්ෂිත වෙන්නේ. ඒ නිසා තමයි භික්ෂුන් වහන්සේලා නායකත්වයේ ඇතුව අපට පුළුවන්කමක් ලැබුණේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ජනාධිපතිතුමන් බවට පත් කරගන්න. ඒ නිසා විශේෂයෙන් මතක තියාගන්නට ඕන කාරණාවක් තමයි
භික්ෂුන් වහන්සේලාගේ භූමිකාව ගත්තාම විශේෂයෙන්ම අපි දන්නවා කාරණා දෙකක් ප්‍රධාන වශයෙන් තියෙනවා. ඒ තමයි ග්‍රාමවාසී භික්ෂුන් වහන්සේලා සහ වනවාසී භික්ෂුන් වහන්සේලා කියලා කොටස් දෙකක් තියෙනවා. ඒ ග්‍රාමවාසී භික්ෂුන් වහන්සේලාගේ භූමිකාව තමයි භික්ෂුන් වහන්සේලා හැටියට ප්‍රදේශයේ එමෙන්න තමන්ගේ දායකයන්ට අනුශාසනා කිරීම. එමෙන්න උන්වහන්සේලාගේ දායකයන්ගේ ආගමතාව සිද්ධ කර දීම තමයි භික්ෂුන් වහන්සේලාගේ භූමිකාව. ඒ වනවාසී භික්ෂුන් වහන්සේලා තමයි ප්‍රතිපදාවන් පුරමින් උන්වහන්සේලා වනගත වෙලා නිර්වාණය සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කිරීම. මේක තමයි භික්ෂුන් වහන්සේලාගේ භූමිකාව හැටියට. ඒ වගේම තමයි රටක් ජාතියක් වෙනුවෙන් භික්ෂුන් වහන්සේලා අතීතයේ තුල වාරියපොළ සුමංගල හාමුදුරන් වහන්සේලා මේ ජීවිතේ කැපකලේ මේ රට සුරක්ෂිත කරන්න. ඒ නිසා වර්තමානයේ තුලත් අනාගතයේ තුල භික්ෂුන් වහන්සේලාගේ භූමිකාව ගෙන යනවා. ඒ නිසා ඒ සඳහා විශේෂ දායකත්වයක් භික්ෂුන් වහන්සේලාට අපි ලබා දෙනවා. ඒ නිසා භික්ෂුන් වහන්සේලාගේ භූමිකාව තුල සමහර අය දකිලා මෙන්න මෙහෙම දෙයක්. අර අන්ධයෝ පිරිසක් එකතු වෙලා මොකද කරන්නේ? අලියෙන් අතපත ගන්න. ඒ අලිය අතපත ගන්නකොට කියනවා අන්ධයෝ පිරිස අලියගේ මේ කන දැක්කම අනේ මේක අත ගන්නකොට මේ කුල්ලක් වගේ කියනවා. අලිය කකුල අත ගාලා කියනවා මේක හරියට නේද? වංගෙඩියක් වගේ කියලා. අන්න ඒ වගේ තමයි සමහර මිනිස්සු භික්ෂු භූමිකාව තුල අදහස් දැක්වීමේදී එවැනි අදහස් ප්‍රකාශ කරන්න උත්සාහය දෙනවා. ඒ නිසා ඒ කාරණාවත් මතක් කරනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම භික්ෂුන් වහන්සේලා භූමිකාව තුල අපි දකින්න දැක්කම භික්ෂුන් වහන්සේ කෙනෙක් නාවල ප්‍රාදේශ සභාව තුල අපි දිගින් දිගටම කතා කරා බුදු පිළිම පිළිබඳව. ඒ නිසා හැමදාම බුදු පිළිම කතා කරනවා. ඒ නිසා ගෞරවයෙන් අපි සභාපතිතුමාන් ඉල්ලා සිටිනවා විශේෂයෙන් බුදු පිළිම සඳහා යම් කමිටුවක් පත් කරන්න. ඒ සඳහා කමිටුවක් පත් කළා මේ කටයුතු අපි ඉදිරියට කරගන්නට මන්ත්‍රීවරු ඉන්නවා. ඒ වගේම තමයි විශේෂ තවත් කාරණාවක් තමයි දෛනික වැටුප් වලට අපිට කමිටුවක් පත් කරන්න පුළුවන් කියලා මම මුලින්මුත් මතක් කළා. ඒ නිසා මේවා පිළිබඳව අපි කමිටුවක් පත් කළා ඉදිරියට කටයුතු කරමු කියන කාරණා මේ අවස්ථාවේදී මතක් කරනවා. ඒ නිසා මේ වසර තුල භික්ෂුන් වහන්සේලා හැටියටත් සියලු මන්ත්‍රීවරු හැටියටත් ජනතාව වෙනුවෙන් ඉදිරියට වැඩ කටයුතු කරමු. ඒ සඳහා සියලු දෙනාගේ දායකත්වය ලබා දෙන්න. ඒ නිසා ජනාධිපතිතුමන් මේ වෙනකොට කරන මේ ක්‍රියාදාමය තුළ ජාතික දේශපාලනය තුළ අපි දක්වන රටක් හැටියට කොරෝනා වසංගතය නිසා අපිට පුළුවන්කමක් තියෙන ලෝකයෙන්ම 10 වෙනි ස්ථානයට අවස්ථාවක් අපිට ලැබිලා තියෙනවා. කවුරු මොන කතන්දර කිව්වත්, කවුරු මොන අදහස් කිව්වත් පුළුවන්කමක් තියෙන පුංචි රටක් හැටියට අපේ රටේ කළමනාකරණය කරමින් ඒ වගේ මිනිස්සුන්ට මේ පිළිබඳ අවබෝධයක් ලබා දෙමින් 10 වෙනි ස්ථාන ලෝකයේ අපට එන්න අවස්ථාවක් උදා වෙලා තියෙනවා. ඒ නියම කළමනාකරණය සහ නායකත්වයක් තියෙන නිසා කියන කාරණාව මතක් කරනවා. ඒ වගේම තමයි මේ වෙනකොට විශේෂයෙන්ම ප්‍රාදේශීය වශයෙන් ගත්තාම මාර්ග ටික කාපට් වෙනවා. ඒ වගේම විශේෂයෙන් මම් මාමත් ටික ඉදි වෙනවා. ඒ නිසා ඒ සියල්ල සිද්ධ වෙද්දී ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට හැමදාමත් කියෝ වගේ අවුරුදු 5න් පස්සේ බලන්න මේ රට කොතනද තියෙන්නේ. ඒ සඳහා අපට පුළුවන් විදියට දායකත්වයක් ලබා දෙන්න කියන කාරණාව මතක් කරගෙන මගේ වටන සුවප්පියව. අපේ හාමුදුරනේ ඇත්තරම බහුගිය කාලය තුල සහ දැනට ක්‍රියාත්මක වෙමින් පවතින කාරණේ තුල ජනතාවට සත්‍ය තොරතුරු දැන ගැනීම අයිතියක්. ඒක බලපුවාම මේ කොරෝනා රෝගය සම්බන්ධයෙන් ඔබ වහන්සේ කියපු කාරණය බලපුවාම ඒක ඇත්ත කාරණයක්. අපි සියලු දෙනාම බලාපොරොත්තු වෙනවා කොතනද කොරෝනා රෝගියෙක් ඉන්නේ, අපි කොහොමද ආරක්ෂා වෙන්නේ, මේක ජනතාවගේ අයිතියක්. හැබැයි යම් යම් විදියට බලපුවාම ජනතාවගෙන්ම දෝෂාරෝපණය ආවා. අපි මේ පිළිබඳව අපි තොරතුරු දන්නේ නැහැ. අපිට මේ හරි තොරතුරු අපි දෙන්න කියලා. ඇත්තටම කිව්වොත් එහෙම අපේ මාධ්‍යවේදී සහෝදරයා එතුමාගේ අර වැඩසටහන තුල දාන තොරතුරු ඇහුනහම නාවුල කොරෝනා සම්බන්ධයෙන් අවධානමක් තියෙනවා කියන එක මාධ්‍ය තුල අපි දැනගත්තේ කොච්චර කාලයකට පස්සේද කියලා මම හිතන්නේ පොතමලා නාවුල කියන නගරේ, නාවුල කියන ප්‍රදේශය මාධ්‍යයෙන් පැත්තකට ගිහිල්ලාද කියන තත්ත්වයක් ඇති වුණා. අපි ටීවී එක ගාව හවස ඉඳගෙන අපි දන්නවා තොරතුරු, අපි තොරතුරු දැනගත්තා. මෙන්න මේ තැන මෙතන ඉන්නවා, මෙහෙම ඉන්නවා කියලා දැනගත්තට අපි බලාපොරොත්තු වෙනවා මේ සම්බන්ධයෙන් තව වැඩි තොරතුරු මාධ්‍ය තුලයි කියලා. හැබැයි අපි දැක්කේ නැහැ. එක channel එකකවත් දැක්කේ නැහැ. ඉතින් ඒ නිසා මම හිතන්නේ මම ස්තුතිවන්ත වෙනවා අපේ මාධ්‍යවේදී සහෝදරයාට. ඔබට අඩු පහසුකම් මාධ්‍ය වුණත් ඔබතුමා උත්සාහ කරා යම්කිසි දෙයක් නාවුල ජනතාව වෙනුවෙන් ඉදිරිපත් කරන්නට සහ දැනුවත් කරන්නට. ඉතින් ඉදිරියේදී අපි බලමු මේ වැඩසටහනක් අපිට හදාගන්න පුළුවන් හැකියාව ලැබේවි. ඒක අපි ජනතාවගේ සියලු දෙනාගේම අයිතියක් කියලා මම හිතනවා. කර සභාපතිතුමනි පසුගිය දවස්වල අපි මේ ගෞතම පිළිබඳව වැඩසටහනේදී වසම්මන්ත්‍රණයේ යෝජනා ලබාගත් ඒදී අපගතයි වසමේ යෝජනාකාමයේ කියන නළලින්ද ප්‍රසංකරණය කරලා දෙන්න කියලා ජනතාවට යෝජනා කළා. ඒ වගේම ගෙහිණි පිටිය මින්දා ළඟ තියෙනවා නළලින්දක් එකක් වෙනවා සක්‍රිය පවතිනවා. ඉතින් මේ දෙක ප්‍රසංකරණය කරලා දෙන්න කියලා සභාවට යොමු කරන්න කියලා කාරණේ. ඒ වගේම ගරු සභාපතිතුමනි මේ
ලංකාව පුරා දැන් කොවිඩ් ප්‍රසංගත ඉතාම සීක්‍රෙන් පැතිරෙන මොහොතක සාර අවදානමක් වෙන හැම දිස්ත්‍රික්කම ඒ වගේ නාවල ගත්තා. මම ඒවත් මේ යෝජනාවක් වශයෙන් කරනවා. අපේ දිස්ත්‍රික්කේ දැනට දිස්ත්‍රික්කේ ඒ වෙනින් රෝහලක් වෙන් කරලා තියෙනවා ලග්ගල. ඒ රෝහලේ මේ පිරිස හැමදාම වගේ ඉක්මවා යනවා. ඒ නිසා මම යෝජනාවක් වශයෙන් කරනවා ඔබතුමා ඉතින් නායකත්වයෙන් කරයි. ඉතින් මේක තමයි. දැනුම් දෙන්න මේ දැනට අඹල තියෙන රෝහල. මම හිතන්නේ ඒක කොරෝනා රෝගීන් සඳහා විකල්ප මුදන්තර දිස්ත්‍රික්කයේ ඉවතුන ලෙඩ ටික හරිය අපිට එතකොට මේ නම ස්පිරිතාලෙට යොමු කරන්න පුළුවන්. මොකද නැත්තම් ගෙදරකදී එක ලෙඩෙක් පොසිටිව් වුණොත් යා තමයි යාපනයේ කෝපායි වලට යවනවා. ඒකලා ඊළඟ PCR තුනේ මම හොඳයි තමයි. දරුවෙකුට හදුනොත් එයා යවනවා කොහේ අම්පාර දිහා. ඒකට මේ විසිරලා තිබෙන්නේ. ඒ නිසා දිස්ත්‍රික්කයේ තුල පරිසර රෝගයක් ක්‍රියාත්මක වුණොත් ඒ දිස්ත්‍රික්කෙන් හොයාගන්න ලෙඩ ටික ඒ අදාළ රෝගවලට යොමු කරන්න පුළුවන්. ඒ නිසා මම යෝජනාවක් වශයෙන් කරනවා. මොකද අම්මනේ රෝහලේ දැන් ලෙඩ නිවාසික ලෙඩ ඉතින් නෑ ඒ ඉන්න ටික නාලන්ද ස්පිතාලෙකට අපිට යොමු කරන්න පුළුවන්. මේ වගේම මේ යෝජනා දෙක තමයි කරන්න දෙන්නේ. ඒක කතා කරන්නේ අද දැක්වා නිසායි. අපේ සංජය මන්ත්‍රතුමා නළලින් සම්බන්ධයෙන් කිව්වා. ඇත්තටම අපි නළලින් සම්බන්ධයෙන් අපේ ලොකු ප්‍රමුඛතාවයක් දීලා අපි කටයුතු කරනවා. නළලින්දක් සම්බන්ධයෙන් ක්‍රියාකාරීත්වයේ නැහැ කියන එක දැනුම් දුන්නොත් අපි දවසක් දෙකක් ඇතුළත අපි ගිහිල්ලා ඒ නළලින්ද සකස් කරනවා. එතකොට අපිට තාම මේ හපුගස්සෑයේ නළලින්ද සම්බන්ධයෙන් යෝජනාවක් ආවා. ඒ යෝජනාවක් ඇවිල්ලා තියෙන්නේ මේ මෝටරයක් හයි කරගෙන පාවිච්චි කරන්න. ඉතින් ඔව් මෝටරයක් සම්බන්ධයෙන් ඉතින් ඒක සම්බන්ධයෙන් අපිට එකපාරට එහෙම තීරණයක් ගන්න බෑ. අපි ඒකට කමිටුවක්පත් කරන්න ඕනේ, ගමෙන් විමසින් කරන්න ඕනේ. මොකද අපි ඒ වගේ කරන්න කියන තත්ත්වයන් වලදී අපේ උපසභාපතිතුමා වැඩසටහනක් කරගෙන ආව. මට මතකයි පන්සල පිටිපස්සේ අරන්ගල. ඔය වගේ අයනකොට ජනතා විරෝධතාවයන් මතුවෙනවා. ඉතින් ඒක අපිට එකපාරට කරන්න බෑ. හැබැයි සාමාන්‍ය තත්ත්වයේ පාවිච්චි කරපු නළලින්දක් ක්‍රියා විරහිත වෙලා තිබෙනවා නම් දවස් දෙකක් ඇතුළත අපි අනිවාර්යෙන් හදනවා ඒක. ඒ නිසා ඔබතුමා මේ පිළිබඳව පොඩ්ඩක් ලේකම්තුමියත් එක්ක කතා කරලා ඒ අදාළ නිලධාරීන් හිටන් යොදවලා දවස් දෙකක් ඇතුළත අපිට අනිවාර්යයෙන් ඒක ක්‍රමවත් තත්ත්වයටපත් කරගන්න පුළුවන් වෙයි. ගැටලුවක් වෙන්නේ නැහැ. ගරු සභාපතිතුමනි මම ඊයේ සභාවාරයේ දැනුම් දුන්න ඔබතුමාට දැනුවත් කරා. වීදි ලාම්පු දැන් සකස් කරමින් යනවා නගරේ. මේක ආලෝක නගරයක් වෙයි. හැබැයි කනගාටුවෙන් හරි කියන්න වෙනවා. ඉතු පිළිමේ ළඟට මේ වෙනකන් විදුලි ලාම්පු දෙයක් සවි කරලා නැහැ. මොකද අපේ නගරේ මේ විදුලි ලාම්පු ටික පත්තු වෙනකොට නගරයේ අනිත් මිනිස්සු හිතන්නේ මේක අපි සභාවෙන් කරපු දෙයක් කියලා. ඉතින් අර අන්‍යාගාරකාරයෙක් වෙලත් පළාත් සභාපතිතුමා විදුලි පිළිමේ එතන විදුලි ලාම්පු දෙයක් අපිට සවි කරන්න බැරි වුණොත් අපි මේ සියලු මන්ත්‍රීතුමාලාට මේකේ දෝෂාරෝපණය කරනවා. ඒ හින්දා ඒ දෙක මනින් සවි කරන්න ඔබතුමා මැදිහත් වෙන්න කියලා යෝජනාවක් කරනවා. ඒත් එක්කම ගරු සභාපතිතුමනි අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු දෙවියට දෙන්නම පළාත් පාලන මැතිවරණයේදී වෙනම තරඟ කරලා ඉදිරිපත් වුණත් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මැතිවරණය පාරට අරගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු විදිහට අපි සෑහෙන වැඩ කොටසක් කරලා ආණ්ඩුවක් පිළිටෙවි. ඊට පස්සේ මහා මැතිවරණේ අපි දැවැන්ත සටනක් දීලා ආණ්ඩුව පිළිටව ගත්තා. හැබැයි පුංචි කලකිරීමක් තියෙනවා මගේ හිතේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු විදිහට අතිගරු ජනාධිපතිතුමා ගිය වර්ෂයේ සෞභාග්‍ය දැක්ම වැඩසටහන ක්‍රියාත්මක කරා. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු සම්බන්ධ කරගත්තේ නැහැ. යෝජනාවක් ගන්නවා. දැන් සපිරි ගම සමග පිරිසඳ වැඩසටහන ක්‍රියාත්මක වෙනවා වසම්මට්ටමින් අඩුම තරමේ යෝජනාවක් ගන්නවත් අපිට කතා කරන්නේ නැහැ. ඒ හින්දා අපේ ඇත්තටම සිත් වේදනාවක් තියෙනවා මේ ආණ්ඩුව පිටවන්න අපි මේකට දායක වුණානේ කියන හැඟීම අපි අතර තියෙනවා. හැබැයි නිකතමානී සතුටක් තියෙනවා අපිට මොනවත් වරප්‍රසාද වරදාන මොනවා නැති වුණත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වගේ රටක නායකයෙක් පිළි කරගන්න අපිත් මේකට කොටස්කාරී වුණානේ කියන හැඟීම අපේ හිත ඇතුලේ තියෙනවා.
මොකද මම එහෙම කියන්න හේතුව කාටත් අමතක වුණාට අවුරුදු 30ක් තිබුණ යුද්ධේ ජයගත්තේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් එවකට ආරක්ෂක ලේකම් වශයෙන් හිටපු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තමයි මේ කුරිරු යුද්ධේ නැති කරලා ගෙදර ඉන්න අම්මට ගෙදර ඉන්න බිරිඳට නිදහසේ සතුටින් ජීවත් වෙන්න වාතාවරණය හැදුවේ මෙතුමල්ලා දෙන්න. ඉතින් මේක හොඟ දෙනෙකුට අමතකයිද? අමතක වෙලා තමයි මේක රට වෙන පැත්තකට යයි යුද පාලනයක් එයි. එහෙම එන්නේ මිනිස්සුන්ට මේවා මුල අමතක නෙවෙයි. මොකද ඇත්තටම අද ජනාධිපතිතුමා ගෙනියන වැඩසටහන මෙච්චර දැවැන්ත ප්‍රශ්නයක් රටේ තියෙද්දි ලෝකෙම කොවිඩ් වසංගතයේ තියෙද්දි ඒකත් කළමනාකරණය කරමින් ලෝකෙම 10 වෙනි ස්ථානයේ ලංකාව ගත්තගෙන අපි ආර්ථික අතින් පල්ලෙහා මට්ටමේ තියෙන රටක්. හැබැයි කොවිඩ් වසංගතයත් පාලනය කරමින් හැම ගමකටම මුදල් එවමින් කාබට් යෝජනා සියලු දේවල් කරමින් අතිගරු ජනාධිපතිතුමා තව විශේෂ වැඩක් කරනවා. මොකද රටේ ආයතන වලට යුද හමුදාවේ යුද්ධ කරලා රට බේරගත්ත රණවිරුවන් තමයි දාගෙන ඉන්නේ සභාපතිවරු කරලා. ඉතින් මේ මිනිස්සුන්ට මේ නිලධාරීන්ට ඒ තැන දෙන්න ඕනේ. මොකද ඒගොල්ලෝ යුද්ධ කරලා රට බේරගත්තේ නැත්නම් අද මේ නිමල සිරිබණ්ඩාරට මෙතන කතා කරන්න බැරි වෙනවා. ප්‍රාදේශ සභාවක් තියාගන්න බැරි වෙනවා. ඒකද යුද්ධෙන් බැටකාපු අපි මෙතන අපි ඉන්න රණවිරු යුද්ධ කරලා තුවාල වෙච්ච මිනිස්සු අපි ඉන්නවා මෙතන. අපි දැක්කා යුද්ධේ බැරෑරුම්කම. අපේ ගෙවල් වල බත් එක ඉදුන්නේ නැහැ එදා. මල් වට්ටයක් අරගෙන දඹුල්ලේ විහාරයට යන්න බැරි වුණා. අනුරාධපුරයට යන්න බැරි වුණා. දලදා මාලිගාවට යන්න බැරි වුණා. මේ යුද්ධේ නැති කරේ ওই රාජපක්ෂවරු කියන එක මේ අවස්ථාවේ නිර්භයව ප්‍රකාශ කරනවා. ඒත් එක්කම මම නැවත වතාවක් කියන්නේ අන්න ඒ සතුට අපිට තියෙනවා. අපිත් මේක කොටස්කාරී වුණා කියන්නේ. ඉඳගරු සභාපතිතුමනි වීදිරාම් කරනම් මම කියන්නේ නැහැ කියලා වැඩක් නැහැ. වීදිරාම් හැදුවත් සභා ආරම්භයෙන් වියදම් කරන දේවල් ප්‍රමාණිකව අලුතෙන් වීදිරාම් දාන්න ඉස්සෙල්ලා තියෙන වීදිරාම් ටික අලුත් වැඩියා කරලා ප්‍රදේශයේ ජනතාවට සහනයක් සලසමු කියන යෝජනාවක් කරන ගමන්ම අපි මේ සංවර්ධන කටයුතු වලට සම්බන්ධ කරගන්නේ නැති ගැන ඉදිරියේදී අපි පළාත් පාලන සංසදයක් තියෙනවා අපේ මන්ත්‍රීවරු ඉන්නවා ලංකාවේම 1426 දෙනෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පළාත් පාලන මන්ත්‍රීවරු අපි මේ වෙනකොට සාකච්ඡා කරමින් පවතිනවා මේක ජනාධිපතිතුමා හරි ගිහිල්ලා හම්බ වෙලා අපිවත් මේ වැඩසටහනට සම්බන්ධ කරගන්න ඉල්ලීම කරා. ඒ හින්දා ඉදිරියේදී අපිට කොවිඩ් වසංගතේ පාලනය වෙලා යයි. ඒ වෙනකොට රටේ අවුරුදු 5 යනකොට කොහොම කවුරු කෙසේ කීවත් අධිකරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ මහින්ද රාජපක්ෂ මැතිතුමා ගැන අපේ හදවතේ තියෙනවා. ඒගොල්ලෝ රටට ආදරෙයි. ඒගොල්ලෝ රටට යමක් කරයි කියන බලාපොරොත්තු අපි හැමෝගෙම තියෙනවා. මේක කරලා පෙන්නලා තියෙනවා. නිදහසේ ජීවත් වෙන්න වාතාවරණය හදලා දුන්න ජනාධිපතිතුමාට සාගතතුමාට සුභාශිංසන මතමින් තමුන්නාසල් සියදුනාට සුබ අනාගතයක් විශේෂයෙන් සුසිල් මන්ත්‍රීතුමත් අපේ බණ්ඩාර මන්ත්‍රීතුමත් ගත්තාම ඇත්තටම එතුමන්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරලා මේ වෙනකොට යම් අපහසුතාවයක පත්වීම පිළිබඳව එතුමන්ලා මේ සභාව තුළ කතා කරා. මම හිතන්නේ අපි විශේෂයෙන් අපි ගත්තාම සභාව තුළ සහ සභාවේ ගන්න තීරණවලදී මගේ උපසභාපතිතුමා ඇතුළු ගරු මන්ත්‍රීතුමන්ලාට දේශපාලන වේදයකින් තොරව මා කටයුතු කළත් ජාතික දේශපාලනය තුළ ගන්නා වූ යම් තීරණත් එක්ක ඔබතුමාලා යම් අපහසුතාවයට පත් වෙලා ඇති. හැබැයි වර්තමාන ආණ්ඩුව අතිගරු ජනාධිපතිතුමා මේ නායකත්වයට ගෙනීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දායකත්වයක් ලැබුණා. අපි පළාත් පාලන මැතිවරණයට මුහුණ දෙනකොට නාවල බලපදේශය ගත්තාම 4 වතාවක් මම කූඩුවට ගියා. 4 නඩු 4ක් දැම්මා. අවස්ථා ගණනාවකදීම මමත් මගේ බාප්පත් කූඩුවේ ඉන්න සිද්ධ වුණා. මේ දේශපාලන එහෙම නැත්නම් මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒ වෙලාවේ එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යහපාලන ආණ්ඩුව තුල ඒ ක්‍රියා කරපු ආකාරය නිසා ඒත් එක්කම මේක ඔබතුමාලාගේ දැනගැනීම සඳහා මා කිව යුතුයි 2015 ජනවාරි 8 වෙනිදා අපි ඒ වෙලාවේ
පරාද වුණාට පස්සේ දෙවෙනි සතියේ ඉඳලා මම රජයේ සේවකයෙක් විදිහට මට ගහන්න පටන් ගත්තා. මාව CID එකට අරන් ගියා 9 වතාවක් CID එකට අරන් ගියා. මං නිසා මගේ සභාවේ කාර්ය මණ්ඩලය මගේ විදුහල්පතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලය පුදුම විදිහට අපහසුතාවන් වලටපත් වුණා. හැබැයි මං මේ වෙලාවේ බොහොම සතුටින් කියනවා මට දාවල තිබුණ යෝජනා මේ චෝදනාව තමයි මම රජයේ මුදල් අවභාවිතා කරලා තිබෙනවා. අවභාවිතා කරලා තියෙන්නේ කොහොමද? රජයේ සේවකයෙක් හැටියට කටයුතු කරමින් වැටුප් ලබා ගැනීමත් ප්‍රාදේශ සභාවේ සභාපතිවරයා හැටියට දීමනා ලබා ගැනීමත්. හැබැයි මට කියන්න සතුටුයි පහුගිය සතියේ ඒ සම්බන්ධයෙන් විගණනයෙන් ඉදිරිපත් කළා දෙනවා. මම මගේ සභා පාසල තුල ඉගෙනීම මගේ 100%යි. සාමාන්‍ය ප්‍රතිඵල මගේ විෂය සම්බන්ධයෙන් දැන් අවුරුදු ගණනාවක් තිස්සේ 100%යි මගේ ප්‍රතිඵල. ඉතින් ඒ නිසා මම රාජ්‍ය සේවකයෙක් හැටියට ගුරුවරයෙක් හැටියට මගේ කටයුත්තත් බොහොම සාර්ථකව ඉටු කරලා තිබෙනවා. සභාවක් හැටියට මගේ පළාත් පාලන කොමසාරිස්තුමා තහවුරු කරලා තිබෙනවා. සභාවක් හැටියටත් මගේ කටයුතු මම හොඳින් කරලා තියෙනවා කියලා. ඉතින් මේ කාලය තුල පරීක්ෂණ ගණනාවකට ගිහිල්ලා මම නිසා මගේ විදුහල්පතිතුමාලා ගුරුවරු මගේ ලේකම්තුමන්ලා කාර්ය මණ්ඩලයේ බොහෝ අපහසුතාවයකටපත් වුණා සහ මම සහ මගේ බිරිඳ බොහොම මානසික තත්ත්වයකින් මානසික පීඩනාවකින් අපි වින්දා. ඒ හේතුව හින්දාම මම මගේ අවුරුදු 10ක සේවා කාලය සම්පූර්ණ වෙනවා මේ අවුරුද්දේ. ගුරුවරයෙක් හැටියට මම අධ්‍යාපන ලේකම්තුමාට කිව්වා මම ගුරු සේවයෙන් අයින් වෙනවා කියලා. හැබැයි මම අයින් වෙනවා කියන දේ කිව්වට පස්සේ සහ ඒ සතියෙම තීන්දුව ඇවිල්ලා තිබෙනවා මම කිසිම වෙලාවක රජයේ මුදල් අවභාවිතා කරලා නැහැ, කිසිදු පාඩුවක් රජයට කරලා නැහැ කියලා. ඉතින් මම හිතන්නේ ඇත්ත කාරණේ මොනවා වුණත් අන්තිමට ඉටු වෙන්න ඕන කියන කාරණේ. ඉතින් ඒ නිසා මම ඔබතුමාලාගේ දැන ගැනීම සඳහා තමයි මම ඒක ප්‍රකාශ කරේ. ඉතින් අපි කතා කරනකොට ආදරේ කරන තියෙන සංකල්පනේ අපේ රටේ ඔය ප්‍රධාන තත්ත්වය ඒක නාම මොහොතකින් ඉදිරියට තම සීතෙන් එනවා පේනවා බලපුවා. මම දැන් ප්‍රදේශයේ සෞඛ්‍ය අංශේ බලධාරියෙක් ප්‍රායිස් සභාවට ඉන්න විශේෂයෙන් ගත් සභාවකට මම සොයාගත්ත කරුණු ටිකක් පිළිබඳව මගේ අවධානය යොමු කරනවා. කොරෝනා වසංගත තත්ත්වය තමත් සීතෙන් පැතිරෙනකොට මේක විශේෂයෙන් බලපාන සමාජයේ බලපාන පිරිසක් ඉන්නවා. ඒ මොකද බොහෝ නොවන රෝග වලින් පීඩා විඳින සමස්ත ජනතාවට මේ රෝගය ආසාදනය වුණොත් අනිවාර්යයෙන්ම උන්ට මේකේ මරණය කරා යන්නේ. ඒක විශේෂයෙන් අපේ රටේ ජනගහනයෙන් 14%ක් පමණ ඉන්නේ අවුරුදු 65ට වැඩි ජනතාව. ඒක මිලියන වශයෙන් ගත්තොත් මිලියන 3.5 වුණා. ඒ වගේම රටේ ජනගහනයෙන් 5න් එකක් දීවැඩියා රෝගීන්. සෑම පවුලකම අද වෙනකොට ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙන්නේ දීවැඩියා රෝගී. ඒ වගේම තමයි පිළිකා රෝගී. දිනකට පිළිකා රෝගීන් 76 දෙනෙක් අපේක්ෂා රෝගවලින් ඉඳපත් වෙනවා. ඒ වගේම තමයි වකුගඩු රෝගීන් දිනකට 78 දෙනෙක් ඉඳපත් වෙනවා. මේව නවතම සෞඛ්‍ය වාර්තාත් එක්කම ඉදිරිපත් කරන්නේ. ඒ වගේම තමයි අද වෙනකොට 10 ගණනක් ඉන්නවා දීවැඩියා රෝගීන්, ළමා රෝගීන් අවුරුදු 15 16ට අඩු විශාල ළමයි පිරිසක් දීවැඩියා රෝගයෙන් පෙළෙනවා. ඒ වගේම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච තරුණ පිරිස වැඩි වශයෙන් සමාජයේ මේ ජනහිලව විත් බැලුවොත් රටේ ජනගහනයෙන් වාගයකට වැඩි පිරිසක් මේ රෝග වලින් සහ මේ පුරුදු වලට ඇබ්බැහි වෙච්ච ඉන්න පිරිසක් තමයි. ඒ නිසා ඒ වගේම හෘද ආබාධ රෝගීන් විශාල පිරිසක් ඉන්නවා. ඒ නිසා මේ අයට කොරෝනා රෝගය ආසාදනීය වුත් ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය හීන වීම නිසාම මේ රෝගීන් අනිවාර්යයෙන්ම ඔවුන්ට ඉතාමත් කෙටි කාලයකින් ජීවිතය අහිමි. මොකද කොරෝනා රෝගයේ ලක්ෂණයක් තමයි එන්නේ ඉදිරියට යනකොට මේ රෝගයේ අපේ ශරීරයට ඔරොත්තු නොදෙන වෛරස් කාණ්ඩ නිර්මාණය වීම තමයි මේ වෛරසයේ තියෙන නවතම ලක්ෂණය. ඒත් එක්කම කොරෝනා රෝගයෙන් පාලනය වෙන්න නම් විශේෂයෙන් pH එක කියන එක විශේෂයෙන් බලපාන දෙයක්. pH එක කියන්නේ අපේ ශරීරයේ තියෙන pH එක තමයි ලේවල pH එක 7.3 6.5. එතකොට මේ තියෙන්නේ ශ්‍රී ලංකා පොලිසියෙන් නිකුත් කරපු
වාර්තාවක් මම මේක ඔබතුමාට මේ සභාගත කරනවා. මෙන්න මේ වගේ පත්‍රිකාවක් හරි අපි සභාවෙන් මුද්‍රණය කරලා ජනතාව අතර ප්‍රචලිත කරොත් මෙන්න මේ උපදේශ පිළිපදින්න කියලා. මේ රෝගීන් යම් පිළිසකට අපිට මේක පාලනය කරගන්න පුළුවන්. විශේෂයෙන් pH එක බලපාන්නේ අපේ ශරීරයේ pH එකත් එක්ක තමයි රෝග බෝ වෙන එක සහ රෝග ඇතුලේ මර්ධනය වෙන එක ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා මේ කාර්ය පිළිබඳව උතුමාගේ අවධානයට ලක් කරනවා. ඒත් එක්කම මම හිතන්නේ දේශපාලන අයිතිවාසිකම් මුක්තිඳුරට ගරු සභාවතුමාගේ අවධානයට ලක් කරන්න කැමැති. මම හිතන්නේ අපේ ඉන්ද්‍රසාර හාමුදුරුවෝ මේ ප්‍රශ්නේදී මම හිතන්නේ මුණ පාලා තියෙනවා. විශේෂයෙන් ප්‍රාය සභාවක නියෝජනය කරන අභිකවරේ රාජ්‍ය සේවකයෙක් හරි විශ්‍රාමික සේවකයෙක් හරි වුණොත් ඔහුට ණයක් ගන්න කියපුවාම මේ ණය දෙවෙනකොට බැංකුවල සීමා වෙලා තියෙනවා. මෙතන අනිත් මේ අයගේ දැනගෙන කියන්නේ දැන් ණයක් ගන්න කියපුවාම බැංකුවකින් ණයක් කිල්ලුවොත් සාමාන්‍ය රජයේකට පරියෙන් කැපෙන ණයක් දෙනවා. විශ්‍රාමික නම් විශ්‍රාමිකෙන් කැපෙන්න දෙනවා. හැබැයි ප්‍රාය සභා මන්ත්‍රීවරයෙක් විදියට ඉන්න කෙනෙක් ණයක් ගන්න ගිහිල්ලා රාජ්‍ය සේවකයෙක් වුණොත් ඔහුට ණය දෙන්නේ නැහැ. ඒ නිසා මේ කාරණේ පිළිබඳව මම හිතන්නේ මුදල් අමාත්‍යවරයා විදිහට ගරු මහින්ද රාජපක්ෂතුමාගේ අවධානය ලක් කරොත් හොඳයි. ණය ගන්න කිව්වා මේ වෙන කාරණේ තමයි ඒ ණය අනුමත කිරීම යවනවා කොළඹ ඒගොල්ලන්ගේ බැංකුවේ තියෙන අධ්‍යක්ෂ මණ්ඩලයට යනවා. ඒ කියන්නේ මාස 6කට වැඩි කාලයක් ගත වෙනවා රජයේ සේවකයෙක් වෙන ප්‍රාය සභා මන්ත්‍රීකෙකුට ණයක් ගන්නවා. දැන් මේ අපේ ඉන්ද්‍රසාර හාමුදුරුවෝ ණයක් ගන්න කියලා ඒ කාර්යයට මුණ පෑ මමත් ඒ කාර්යයට දැන් මුණ පාවෙ ඉන්නවා. ඒ නිසා මම හිතන්නේ මේ කාරණය දැන හෝ නොදැන මේක කවුරු තීන්දුව ගන්නවද මම දන්නේ නැහැ. ඒ වගේ සිද්ධිවලදී රජයේ අපහසුතාවයටපත් වෙනවා. අපි දැන් දැක්ක පහුගිය කාලේ දෙසැම්බර් මාසේ උත්සවාසිකාරම් දුන්න රජයේ සේවකයන්. මේක පෙර තිබුණේ මේක රජයේ සේවකයන් වරප්‍රසාදයක්. මොකද තමන්ගේ පඩියෙන් කැපෙන්න පොලියකින් තොරව මාස 10ක රුපියල් 2000 ගානේ රුපියල් 20000ක් දෙනවා. ඊට පස්සේ තමන්ගේ පඩියෙන්ම පොලියක් නැතුව රුපියල් 22000 ගානේ මාස 10ක් කපලා ඒ ණයයි කරගන්නවා. හැබැයි ඒක බැංකුවට ගියා මේකද. බැංකුවට ගිහලා 106.5 පොලියට යටත්ව රජයේ සේවකයන්ට ණය ඔයගොල්ලෝ නැවත මේක ඉදිරිය කරනවා. ඉතින් මේ වගේ දේවල් කරනකොට කවුරු මේව උපදෙස් දෙනවද මම දන්නේ නැහැ. හැබැයි කවුරු උපදෙස් දුන්නත් මේකෙන් අපහසුතාවයටපත් වෙන රජය. ඒ නිසා මේ කාරණේදී විශේෂයෙන් සභාවතුමාගේ අවධානය ලක් කරන්න කැමතියි. මේවත් එක්ක රජයේ සේවකයෝ මම හිතන්නේ දැන් මේ වෙනකොට කලකිරීමකින් ඉන්නේ. කතා නොකර හිටියට. නිසා අපි නැවත ඡන්දයකට යනකොට අපි දන්නේ අපිට රාජ්‍ය සේවකයෝ කොයි විදිහට සලකයිද කියලා. ඒ නිසා විශේෂයෙන් ප්‍රාය සභා මන්ත්‍රී විදිහට රාජ්‍ය සේවයේ ඉන්න කෙනෙකුට මුහුණ පාන්න වෙන සිද්ධියක් ගැන තමයි මම මතක් කරන්නේ. මේ කාරණය සභාවතුමාගේ අවධානය ලක් කරනවා. මේකත් මම හිතන්නේ කවුරු දැන් අපේ ඉන්ද්‍රසාර හාමුදුරුවෝ මගේ කතා කරයි කියලා. උන්වහන්සේ මම හිතන්නේ කතා කරේ නෑ. හොඳ නැහැ කියලා. කොහොම හරි මේ කාරණේ පිළිබඳව උතුමාගේ අවධානය ලක් කරමින් මමගේ කතාව අවසන් කරනවා. අපේ සුසිල් මන්ත්‍රීතුමාත් විශේෂයෙන් මේ සම්බන්ධයෙන් උපදේශ මාලාවක් අපිට මේ අප සභාගත කරා මේ වෙලාවේ මම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒත් එක්කම මම ඔබතුමාගෙන් ඉල්ලා හිටිනවා ඔබතුමා මේ සම්බන්ධයෙන් තියෙන දැනුම් සහ ඒ දේවල් පාවිච්චි කරලා අපේ ලේකම්තුමිය ඇතුළු කාර්ය මණ්ඩලයත් එක්ක සාකච්ඡා කරලා අපිට සමාජයට මේ වගේ අපිට දෙයක් දෙන්න තියෙනවා. ඒ කටයුත්ත දෙන්න පුළුවන් හැකියාව ඔබතුමාට තිබෙනවා. අපේ ගරු මන්ත්‍රීතුමාලත් එක්ක සාකච්ඡා කරලා ලේකම්තුමිය ඇතුළු කාර්ය මණ්ඩලයත් එක්ක සාකච්ඡා කරලා යම් දැනුවත් කිරීමේ කටයුත්තක් කරන්න පුළුවන් හැකියාව තිබෙනවා නම් ඔබතුමා ඒකට පසුබට වෙන්න එපා. ඒකට අවශ්‍ය පසුබිම් අපි හදලා දෙනවා. ඒ සඳහා ඔබතුමා මැදිහත් වෙන්න. හේතුව තමයි අපි සාමාන්‍යයෙන් මේ වෙනකොට මේ කොරෝනා රෝගය සම්බන්ධයෙන් පොලිසිය ඒත් එක්කම එම්ఓච් කාර්යාලයත් එක්ක සම්බන්ධ වෙලා මේ වෙනකොට දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාව අඛණ්ඩව අපි කරගෙන යනවා අපේ වාහන පාවිච්චි කරලා. ඒත් එක්කම තමයි මේ වෙනකොට විශාල වශයෙන් PCR ගැනීමේ කටයුත්ත කරන්න වෙලා තියෙනවා. මේ PCR ගැනීමේ කටයුත්තේදී සමහරවිට අපිට වාහනයක් නැතු වුණාම මගේ නිල වාහනේ පවා මම දීලා ඒ PCR ගැනීමේ කටයුත්ත මේ වෙනකොට කරගෙන යනවා. ඒත් එක්කම මේ සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු කාර්ය මණ්ඩලය විශේෂයෙන් මේ නිරෝධායනයට ලක්වන පිරිස
සමාජගත වෙන එක වළක්වා ගැනීම සඳහා විශාල උත්සාහයක් දරනවා. අපිට මූලික වශයෙන් මේ කටයුතු වෙනකොටම ප්‍රාදේශීය ලේකම්තුමා සහ මේ පොලිස් ස්ථානාධිපතිතුමා මේ MOH ડોක්ටර්ලා මේ සියලු දෙනාත් එක්ක එකතු වෙලා සාකච්ඡාවක් පවත්වලා මේ රජයේ නිලධාරීන් වසමේ ඉන්න නිලධාරීන්ව අපි අනියුක්ත කරා අනිවාර්යෙන්ම මේ කොරෝනා රෝගය සම්බන්ධයෙන් එහෙම නැත්නම් නිරෝධායන පවුලක් නම් මේ නිරෝධායන පවුල පිළිබඳව අවධානයෙන් ඉන්න නිරන්තරයෙන් මේ ගොල්ලොන්ගේ අවශ්‍යතා හොයලා බලන්න. වතුර නැත්නම් වෙන පහසුකම් නැත්නම් ගොඩක් වෙලාවට අපි ඒ තියෙන වතුර පහසුකම් ටිකත් අපි ප්‍රාදේශීය සභාවෙන් ඒක අපි සම්පාදනය කරා. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේ වෙලාවේ අපි ප්‍රාදේශීය සභාව විශේෂයෙන් MOH කාර්යාලය ඊට පස්සේ පොලිසිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මේ සියලුම නිලධාරීන් අපි ඒකාබද්ධ වෙලා මේ කටයුතු අධීක්ෂණය කරමින් ඉන්නවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ ඔබතුමාලාගෙන් මම ඉල්ලා හිටිනවා මේ කටයුතු වලට මැදිහත් වෙන්න. මට පොඩි අදහසක් ප්‍රකාශ කරන්න තියෙනවා. ඊයේ සතියේ දෙකේම යම් අනගාඩුදායක හිත විදින සිදුවීම් කීප සිදුනමට බලෙන් සිටිය සතිපොලේ දුන්නේ. සතිපොලේට මම ගියා අයනලු ගන්න තවදුරටත් විතර. එතකොට අපේ ආදායම් පරිසර මහත්තයා හිටියා. එයා ගුවා පොඩි උපසභාපති එනවා යාට කියන්නේ කියලා. ඊට පස්සේ බලනකොට මොකද පොලේ සතිපොලේ ඉරවල තියෙන පැත්තේ මේ උඩ පැත්තේ අඟල් දෙක තියෙන අඬ තට්ටුව. අපිට ගිහිල්ලා මිනිසුන්ට බඩු ගන්න විදිහක් නැහැ. මොකද අපි එතකොට එයා කිව්වා ඇස්ටිමේට් එක පාස් කරලා තියෙනවා. ඇස්ටිමේට් එක පාස් කරලා තියෙනවා. ඒකත් සභාපතිතුමාට ගියා අපි මේ පාස් කර ගන්න ඕන කියලා පොලේ කට්ටිය ගියා කරන්න පුළුවන් එකම දේ තමයි ඒකවත් අර මොකද උඩ පැත්තේ මේ වතුර එහා පැත්ත උසයි. දැන් ඒක පල්ලෙහාට වතුර වහින තියෙන පැත්ත උසයි එහා පැත්ත පාතයි. ඒක නිසා මේ පැත්තේ මඩ පිරලා තමයි එන්නේ. දැන් ගියා බලන්න පුළුවන් මේ නෙත්ති දෙකක්. කියන්නේ මේ වෙනද කුඩි දෙකක් අතර සම්පූර්ණ මේවා මඩ. ඒ නිසා ඒගොල්ලෝන වෙලඳාම් කරගන්න බෑ. ඒක නිසා ඒකට හැබැයි මේ ඒ වෙලාව කිව්වා මේ ආදාය පරිසමතුමා එයාම කිව්වේ ඔන්න ඔබ බාවනවා කියන්න කියලා. මමත් ඒ වෙලාව ගියා පොළට. ඊට පස්සේ ඒගොල්ලෝ දන්නේ නැහැ මම ප්‍රසාවදී කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ ඊට පස්සේ මට ඊට පස්සේ කිව්වා මේකට දීලා තියෙනවා කොහොමයි මේ වතුර පහින්ද කාණු හදන්න ආපහු ඇස්ටිමේට් එක. ඒක මේ සතිවත් අනිත් ප්‍රසාවතුමා මේ අපිට දාලා දීලා මේක හදලා දෙන්න කියලා පොලේ වෙනද මම ඉල්ලීමක් කරා. මේ ඊට අමතරව දෙවෙනි සිද්ධිය වුණේ ඊ හවස. ඊ හවස මම ශ්‍රී ලංකා ජාතිය පාසලේ එහා පැත්තට ලොකු පැත්තට හදිසි වැඩකට මම ගියා. මේ වාගේ හරියට එකට දෙකට විතරයි. ඒකෝට වැස්සක් වැස්ස හරියට ශ්‍රී ලංකා ජාතිය පාසලේ පළවෙනි ගියුටු ගානේ වැස්සේ. ඊට පස්සේ මම එතන තිබ්බ ගහගාවට දැම්මා. හැබැයි ඒක ප්‍රධාන පාර මේ ආණ්ඩුවේ රස්ස ගන්න වියදම් කරලා හදව ප්‍රධාන පාර පේමන්ට් එක. මේ පේමන්ට් එක ගාව දාන ඉන්නවා එක්කෙනෙක් වඩේ කඩේ. මම බයිසිකලේ මට බුද්ධි දාන්න දුන්නේ නැහැ. මම වැස්සේ තෙමෙ ඉන්නේ. වැස්ස පාපුම යනවා. මොකද ඒක චූටි මේ ජෑන් ගහක් තියෙනවා. ජෑන් ගහට තමයි මම බයිසිකල නතර කරේ. එතනම වඩේ කඩේ. හැබැයි වඩේ කඩේ දාපින සපේතුමා පාරේ. ඉතින් මම කොහොම මේක පාරනේ. මට පාරින් අයිතියක් තියෙනවනේ. නෑ. අපේ කඩේට මේ එන්නේ කට්ටිය. ඔය බයිසිකල මම මේ බයිසිකලයක්. ගම් බයික් එක තිබ්බේ මගේ. බයික් එකයි මේ වැස්සෙම. ඔය වැස්සේ බයික් එකෙන් කරගන්න ගියා. මම කොහොම කොහමද කරන්නේ? රටක නීතියක් තියෙනවා. මේක මේ හදලා තියෙන ආණ්ඩුවේ සල්ලි වලින්. එහෙම කියන්න එපා ඔයා. මට විනාඩි 3යි මං ඉන්නේ මේ ටවුන් එකේ. මේ වැස්ස පාපුවම මම මෙතන යනවා කියලා. පිළිගත්තෙම නෑ. මගෙත් එක්ක එකට ගියවත්තා. මං ඊට පස්සේ ආදම් පරිසරතුමාට කතා කරපුවාම එයා ආදිසි රාජකාරියක් වුණාලන්නේ. ඊට පස්සේ අපේ පරිසර මහත්තයයි තාත් මහත්තයෝ ගිහිල්ලා ඒගොල්ලෝ කියන්නේ කරුණ බෑදී කරලා දුන්නා. මම කියන්නේ මෙහෙමයි. අපිට ඒගොල්ලෝගේ කය ජීවන වෘත්තියක් කඩාල කරන්න අයිතියක් නෑ. හොඳ නෑ. අපි කියන්නේ ඒක අනවශ්‍ය දෙයක් තමයි. ඒගොල්ලෝට තියෙන්න ඕන විවිධයක්. ඒගොල්ලෝ කියලා දෙන්න ඕන සභාවට ගෙනල්ලා හරි මේ ඉන්න දිගටම ඉන්න ඒගොල්ලෝ කියලා දෙන්න. මිනිහෙකුට මේ ආණ්ඩුව ආදායම් අපි ගන්න සීනි ගලෝගෙන් අලගි ගලෝගෙන් පරිප්පු ගලෝගෙන් තමයි මේ පාරවල් හදලා තියෙන්නේ. මේ මම එයාට එකක් කියනවා. මේ පාරවල් හදලා තියෙන්නේ අපේ සල්ලි වලින්. අපේ ITC මංගුවා ඒ සල්ලි වලින් හදපු පාරක හදිස්සියකට වැස්සක වෙත් ඉන්න මිනිහෙකුට නැත්තම්. හරිද? එහෙම මම කියන්නේ බුදුහාම මෙච්චර ඉල්ලන්නේ. ඒගොල්ලෝගේ දේවල් තහනම් කරන්න කියව නෙවෙයි. මම කියන්නේ ඒගොල්ලෝට කියන්නේ ඒගොල්ලෝ තීරුම් කරලා දෙන්න කියලා. ඒගොල්ලෝ තීරුම් කරලා දෙන්නේ මේවා මේ පොදු දේවල්. මේ වගේ ඔයගොල්ලෝ තමයි බලහත්කාරයෙන් ඉන්නේ. හැබැයි පොදු මිනිස්සුන්ට ඒ බලහත්කාරයෙන් ඉන්න තැනට ගිහිල්ලා හදිසියට වැස්සකවත් ඉන්න දෙන්න කියන්නේ. මම ඒගොල්ලෝගේ ඊට එහා පැත්තේ කඩේ ඒගොල්ලෝ. මම කඩේට ගියේ නැහැ. මට පොඩි වැස්සක්. ඒ වැස්සේ මට දෙමන්න බැරිකමක් තිබ්බේ නැහැ. ඒ වැස්සේ මම පොඩක් තිමිදෙම හිටියද. මම කො වැස්ස පාවගම යනවා. ඔයා ඉන්න මම වැස්ස පාවගම නැහැ. එතකම්වත් ඉන්න බෑ කොහමද? එතකම් හොන්න දාන්න බෑ. එතකම්වත් ඉන්න බෑ කොහමද? වහාම ගන්නකො බයිසිකල්. හරියට ශ්‍රී ලංකා ජාතිය පාසලේ පළවෙනි ගේට්ටුව. ඒක ඉස්සරහටම දැන් ගිහලා බලන්න දැන් ගාව ඉස්සර ඒක එහෙම දිනනවා. හරිද? එතකොට මම කියන්නේ එතකොට ඉස්කෝලේ මෙන්න ඉන්න පුළුවන්ද? ඇයි පේමන්ට් එකක් අපි ආණ්ඩුවේ හැදුවේ?
මගේ තරග එකයි. පේමන්ට් එකයි අනු හදලා තියෙන්නේ. පේමන්ට් දාලා රස කරන වියදම් කරලා තියෙන්නේ. එක එක කරාට ඇවිල්ලා බිස්නස් කරන්න නෙමෙයි මොකද තියෙන්නේ. මිනිසුන්ට බිස්නස් කරන්න කමන්නේ. හැබැයි මේගොල්ලෝගේ තියෙන ආචාර ධර්ම පද්ධතිය. මේ අනුන්ගේ තරග ඉන්නේ. ඒ දැනට මේ මිනිසුන් අදිසිය මිනිහකට ආවම හරිනම් කඩේ ඇතුළට කතා කරන අපිට. එහෙමනේ අයින් කරගන්න කියන්නේ. ඒ වාගේ මම කියන්නේ ඔබතුමාට විශේෂ කියන්නේ. මේ වගේ මේ අනවශ්‍ය දිගින් මම ඔබතුමා ඉල්ලීමක් කරන්නේ නැහැ. හැබැයි ඒගොල්ලෝ සභාවට කැඳවලා ඒගොල්ලෝට කියන්නේ ඔයගොල්ලෝ ඉන්නේ කොතනද කියලා ඒගොල්ලෝ තේරුම් කරලා දෙන්න. දීලා කියන්නේ ඒගොල්ලෝට මිනිසුන්ට විදිහට සලකන්න කියලා. දැස්ස කරලා පොඩ්ඩක් ඒගොල්ලොන්ට ඉන්න තරකට ඉඩ දෙන්න කියන්නේ. එහෙම නැතුව මේක අපිට මෙහෙමයි මිනිස්සු අමනාප කරගන්න බෑ. මාත් පිළිගන්නවා. ඒගොල්ලෝ මේ කොරෝනා කාලේ මොනවා හරි ඒගොල්ලන්ට ආර්ථික අපහසුකම් ඇති. හැබැයි ඒ වුණාට ඒගොල්ලෝ ගාවත් තියෙන්නේ දෙගොල්ලෝගේ තියෙන්නේ සම්බන්ධතාවය නේද? අපේ විතර ඒගොල්ලෝගේ වාස් විතරක් බලලා බෑනේ. සාමාන්‍ය අනිත් දෙපැත්තක් තියෙනවානේ කාසික දෙපැත්තක් තියෙනවා වගේ ඒගොල්ලෝ දැනගන්න ඕනේ අනිත් මිනිස්සුත් නෙමෙයි අනුන්ගේ තැනක ඉන්නේ ඒක නිසා හැමෝටම එක විදිහට සලකන්න ඒ වගේ කාරණා කීපයක්ම සිද්ධ වුණා ඉතින් මම කියන්නේ අපි සභාවක් වශයෙන් දොස් කියනවා නෙවෙයි හැබැයි අපි ඉතින් පොඩි දිනයකට මේවා කරන්න වෙනවා නැත්නම් ඉතින් අපිටමයි අන්තිමේට මිනිසුන්ගෙන් බැනුම් ගන්න දැන් මම හින්දා මම ඒ වෙලාවේ ආදම් පරිසරතුමාට කතා කරා ඊට පස්සේ අපේ පරිසර මාත්‍යයි ටීම් හතේ දෙන්න ගියා ඒගොල්ලෝ පැහැදිලි කරලා දුන්නා ඒගොල්ලෝ සහතිකත් ගත්තා ඒගොල්ලෝ කිව්වා ඔයාලා මෙතන නෙවෙයි ඉන්න දින කඩේ යන්න ඉතින් මේක නිසා මේක වැරදි කියලා ඒගොල්ලෝ තීරුම් කරලා දුන්නා හැබැයි මම කියන්නේ අපි මම හින්දා එහෙමත් කරේ වෙන මිනිහෙකුට ඉස්කෝලේ මේ ගියා නම් එයාත් දෙනවනේ ඉස්කෝලේ මෙන්න තියෙන නම් මෙතන ඒ වගේ මම කියන්නේ අනවශ්‍යදී මම ඔබතුමාට ඉල්ලීම කරන්න මෙච්චර කවුරුත් අයින් කරන්න කියන්නේ අනවශ්‍යදී කියන්නේ ඉන්න කොහොමද කතා කරලා ඒගොල්ලෝ පැහැදිලි කරලා දෙන්න තීරුමක් කරලා දෙන්න මේ මිනිසුන්ට මේ ඔබතුමාලා මේ වගේ වැඩ කරන්න එපා කියලා කියන්නේ එහෙම කරන්න ඊට අමතරව ඉතින් අපි මොනවාර දෙයක් අපි කරන්න ඕන මේ ප්‍රදේශයට ඉතින් ඔබතුමා වියෝජනා කරනවා කවුරුත් වියෝජනා කරන්නේ මේ රට භාෂා සභාපතිතුමා ඉඳලා කවුරුත් මේ රටේ පත්ති නායකෝ වැඩක් කරන්න උත්සාහ කරලා තියෙන පුළුවන් තරම් දෙයක් කරනවා ඉතින් පොඩි අඩුපාඩම් සිද්ධ වෙනවා වෙනවා ඇති නමුත් අපි ඔය ඉස්සරහට හදාගෙන යමු ඔබතුමා දිනවල බොහොම ස්තුතියි ප්‍රාසභාව උපසභාපතිවරයා හැටියට එතුමා වෙච්ච අපහසුතාවය මම හිතන්නේ සාමාන්‍ය මිනිසෙක් වුණා නම් අතරම අපිට ඒ විදිහටවත් කතා කරන්න පුළුවන් හැකියාවක් දෙන්නේ නැහැ. ඉතින් මම ඔබතුමාට පොරොන්දු වෙනවා අනිවාර්යයෙන්ම අද දවසේ ඒ ඔබතුමාව අපහසුතාවයට පත් කරපු ඒ වෙළඳ හිමියාව මම ගෙනල්ලා නීත්‍යානුකූල නොවන කටයුත්තක් එතන වෙලා තියෙනවා නම් ඒ කාරණයක් විසඳනවා කියන කාරණයක් ඒත් එක්කම ඔබතුමා මහජන නියෝජිතවරයෙක් සහ මගේ උපසභාපතිවරයා හැටියට මගේ යුතුයකමක් හා වගකීමක් තිබෙනවා මගේ ගරු මන්ත්‍රීතුමන්ලාගේ ගෞරවය ආරක්ෂා කිරීම. එතකොට මගේ ගරු මන්ත්‍රීවරයෙකුගේ උපසභාපතිතුමා ඇතුළු ගරු මන්ත්‍රීවරයෙකුගේ ගෞරවයට කෙලසෙන විදිහේ දෙයක් මේ පුරවැසියෙක් යම්සි කරා නම් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම මගේ යුතුයකමක් හා වගකීමක් කියලා මම හිතනවා. ඒ නිසා මම නීත්‍යානුකූල නොවන ආකාරයට ඔහු කටයුතු කරලා තිබෙනවා නම් ඒ සම්බන්ධයෙන් තීරණ ගැනීමත් සහ ඔබතුමාව සම්බන්ධ කරලා ඇය අතින් යම් වරදක් වුණා නම් ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ගය ගන්න මම ඔබතුමාට පොරොන්දු වෙනවා. ඒත් එක්කම පොළ සම්බන්ධයෙන් කටයුතු කරපුවාම ඇත්තටම ඔබතුමන්ලා අනුමත කරලා දීලා පොළේ වෙළඳන් අපහසුතාවයට පත් වෙමින් තිබුණු යම් කාර්යයන් කීපයක් සකස් කරලා තිබෙනවා. හැබැයි මේ විදිහේ කටයුත්තක් වෙලා තිබෙනවා නම් දැන් මොනවා හරි තවදුරටත් වෙළඳන් අපහසුතාවයට පත් වෙන දෙයක් වෙනවා නම් අනිවාර්යයෙන්ම ආරයි ලේකම්තුමිය කොහොම දැනුවත් කළ යුතුයි. මෙහෙම අපහසුතාවයක් වෙලා තියෙනවා කියන කාරණේ සම්බන්ධයෙන් මේ වෙලාවේ මමගේ උපසභාපතිතුමා ඇතුළු ගරු මන්ත්‍රීතුමන්ලාගෙන් ඉල්ලා හිටින්නේ මගේ යම් අඩුපාඩු තිබෙන්නට පුළුවන් කරන කටයුතු වලදී හැබැයි ඔබතුමන්ලාට ඕනම වෙලාවක මහජන නියෝජිතයෙක් හැටියට තමන්ගේ කාර්යයන් තමන්ගෙන් ජනතාවට වෙන්න ඕන කාර්යයන් ඉටු කිරීම සඳහා ඕනෑම වෙලාවක මේ සභාව විවෘතයි තමන්ගේ ජනතාවට සිදු යුතු කාර්යයන් වෙනුවෙන් කටයුතු කිරීමට මේ සභාව ඕනම වෙලාවක විවෘතයි. ඒ නිසා මම උපසභාපතිතුමා ඇතුළු ගරු මන්ත්‍රීතුමන්ලා තුමියන්ලා සියලු දෙනාගේම ඉල්ලා හිටින්නේ අපේ තව මේ පාලනයේ ඉන්න කාලය බොහොම කෙටි කාලයක්. මේ කාලය තුල අපි කළ යුතු දේවල් බොහොම ගොඩක් තිබෙනවා තව ජනතාව වෙනුවෙන්. ඒ නිසා සියලු දෙනාම එකම සහෝදර කැලක් හැටියට මේ නාවුල ප්‍රදේශයේ අපි වෙනුවෙන් කළ යුතු අපේ ජනතාව වෙනුවෙන් කළ යුතු කාර්යයන් වලදී නායකත්වයට අරගෙන කටයුතු කරන්න කියන ආදරණීය ඉල්ලීම කරමින් සියලු දෙනාටම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමින් අද දවසේ සභාවේ කටයුතු සමාර කරනවා. බොහොම ස්තුතියි සියලු දෙනාට. මෙවැනි වීඩියෝ ඔබට දිනපතා නැරඹීමට අවශ්‍ය නම් ඔබේ ජංගම දුරකථනයට මෙවැනි වීඩියෝ නිතර ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් උඩරට නිවුස් අපේ YouTube නාලිකාවේ දකුණු පැත්තේ තියෙන subscribe button එක ඔබලා බෙල් සලකුණ සක්‍රිය කරගත්තාම ඔබට ඒ අවස්ථාව උදා වෙනවා. එහෙනම් මතක ඇතුව වීඩියෝ නරඹලා අවසානයේ subscribe button එක ඔබලා බෙල් සලකුණ ඔබලා like කරලා යන්න. ආයෙ දවසක හමු වෙමු මෙවැනි වීඩියෝ එකකින්.
මම හින්දිකරුව කුමාර්.